ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සහ මෙහෙණිවරුන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි හැම දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. නම කියන්න අවසරයි. පූජ්‍යපාද අලව්වේ අනුමදස ස්වාමින් වහන්සේ අප ඊටාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් මේ හිමිදිරි පාන්දරම අපි සූදානම් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ඊතරවන ධර්මය සැබෑවටම ප්‍රායෝගිකත්වයෙන් මෙතර වීම සිද්ධ වෙන්නේ ධර්මය අපේ ජීවිතය තුළ අපි දකින්න නැත්නම් ඒ මාර්ගය අනුගමනය කරන්න උත්සාහ කරන තැනදී ඒ ප්‍රතිපදාවට අදාළ වෙන විදිහට අපට සිදුවෙන අපට හමු වන ගැටලු සාකච්ඡා කිරීමට ඉතින් ඒ නිසා අදත් ඔබට මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔබට තියෙන ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. දැන් ඒ සඳහා අවස්ථාව. දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම මේක මේ අන්මියුට් කරේ දැන් ස්වාමීන් වහන්සේ සමා වෙන්න. මේ මම මේ විචක්ෂණය ගැන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම විමසුවේ මට නිතර දැනෙන බයක් ගැන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට නිතරම හිතෙනවා වැටිලා උත්පල වෙලා මේ ඇඳේ ඉන්න වෙයි කියලා. ඉතින් මේ වයසට යනකොට කාටවත් ඇති වෙන බයක් කියලා මම ඒක ගැන වැඩි හිතන්නේ නැතුව තමයි මෙතෙක් කල් හිටියේ. නමුත් ළඟදී දවසකදී මම ඒක විමසුවා. ඉතින් මම මුලින්ම බැලුවේ ස්වාමීන් වහන්සේ මේ වැටෙනවා කියන්නේ මොකක්ද කියලා. එතකොට මට ඒක විග්‍රහ කරන්න බැරි බව පෙනුණා. ඉතින් පෙන්වන්න මට පුළුවන් වුණේ මේ වැටෙන කෙනා, වැටෙන තැන, වැටෙන විදිය, ඔන්න ඔය වගේ දේවල් ටිකක් විතරයි. ඒ වුණාට මෙතන වැටුණු කෙනෙක් පෙන්වන්නත් බැරි බව ඊළඟට පෙනුණා. ඒ මොකද මෙතන වැටීමක් සිදු වෙලා නැති නිසා. ඉතින් ඒ නිසා පෙනුණා දැන් විමසන්න ගත්ත කාරණාවම වැරදි කියලා. ඉතින් ඊට පස්සේ තව ටිකක් ඒ ගැන හිතනකොට පෙනුණා දැන් මේ මගේ බය තියෙන්නේ මේ ඉදිරියේදී වෙන්න පුළුවන් කාරණාවක් පාදක කරගෙන බව. ඉතින් එහෙනම් මෙතන මම යෙදුණු කාරණාව මේ කායට දැනෙන යමක් නෙවෙයිනේ, යමක් හිතනවා කියන කාරණාව බව ඊළඟට පෙනුණා. ඉතින් ඊට පස්සේ මම හිතනවා කියන එක විමසන්න උත්සාහ කරා. එතකොට හිතනවා කියන එක කිසිම විදිහකට විග්‍රහ කරන්න බැරි බව පෙනුණා. ඉතින් කතා කරන්න හරි පුළුවන් ටිකක් හිතයි, හිතට එන හිතවිල්ලයි ගැන විතරයි බව පෙනුණා. ඊට පස්සේ හිත කියන්නේ මොකද්ද කියලා ඊළඟට බැලුවා. ඒක කොහෙද තියෙන්නේ කියලා බැලුවා. ඉතින් මගේ අත්දැකීමේ හැටියට මේ ඔළුව ඇතුලේ තමයි මේ හිත කොහේ හරි තැනක තියෙන්නේ. ඉතින් ඒ වුණාට මම කවදාකවත් දැකලත් නැහැ, මට අතට අහුවෙලාවත් නැහැ. ඉතින් ඒ නිසා මට ඒක ගැන කතා කරන්නේ කොහොමද කියලා හිතිලා මම සිතුවිලි කියන්නේ හිතට ආපු සිතුවිල්ල කියන්නේ මොකද්ද කියලා විමසුවා. ඉතින් ටිකක් බලාගෙන ඉන්නකොට පෙනුණා නිකන් මෙතන කවුරු හරි කතා කරනවා වගේ එකක් සිදු වෙන බව. ඉතින් තව ටිකක් බලනකොට මට වචන ටිකක් තමයි ඇහෙන්නේ. ඒ වුණාට දැන් ඇහෙනවා කියන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් ආවා. මොකද මගේ කනට මුකුත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට වචන වර්ගයකුත් තියෙනවා. ඉතින් මට ඒවා ඕනනම් කාට හරි ශබ්ද කරලා කියන්න හරි ලියලා පෙන්වන්න හරි පුළුවන් තරමට පැහැදිලි. ඉතින් මෙන්න මේ වගේ වචන දැන් වැටේද දන්නේ නැහැ. ප්‍රවේශමෙන් යන්න ඕනේ. ඔන්න බිම වතුර තියෙනවා, ලිස්සයි, ඔන්න ඔය වගේ වචන. ඉතින් ඊට පස්සේ මට මේක හරි කරදරයකුත් වගේ. හැමතිස්සෙම ඒක එන එකක් නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒක නිසා බැලුවා මේ කවුද දැන් මේක කරන්නේ කියලා. ඉතින් මම තමයි ඒක කරන්න කියලා මට හිතුණා. ඒ කියන්නේ ඒ වචන ආයිති මට කියලා තමයි මට හිතුනේ. ඉතින් ඊට පස්සේ මට පේනවා මේ වචන හරි පීඩාවක් මට. එහෙනම් මට ඒක නවත්ත ගන්න පුළුවන් නේ කියලා. ඒ වුණාට එහෙම කරන්නත් බෑ. ඒවා නවතින්නෙත් නැහැ. ඒ නිසා මේක මම කරන දෙයක් වෙන්නත් බෑනේ කියලා හිතුණා. එහෙනම් ඉතින් ඉබේද වෙන්නේ කියලා බැලුවා. එහෙමත් නැහැ. මොකද ඇවිදින වෙලාවට විතරයි ඒ වචන ටික තියෙන්නේ. ඒ කියන්නේ ඇවිදීම පාදක කරගෙන තමයි ඒ පීඩාකාරී වචන ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මට හිතුණා එහෙනම් දැන් මේ ඇවිදීමම මට හරි දුකක් වෙලා නේද කියලා. ඉතින් ඇවිදීම නම් මේ
මේ දුක ඊට පස්සේ මට හිතුණා අර සීනි පහිරහයි වගේ එහෙනම් දැන් මම කෝ කියලා. ඊට පස්සේ මට ප්‍රශ්නයක් ඇති වුණා මේ දැන් ඉතින් මම කියන එකත් මට ප්‍රශ්නයක් නේ. දැන් එහෙනම් මම ප්‍රශ්නයක් නම් අර ඒ දවස්වල ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මේ එහෙනම් ඒ කියන්නේ අර දුක විඳින්නෙකුත් නැත්තම් දැන් ඉතින් ඇවිදීම දුකයි කියලා එකක් තියෙන්නත් බෑනේ කියලා එපාර හිතෙන් පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ මෙතන මේ හුඟක් මේ අඩුපාඩු ඇති ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න. මට තේරෙන තරමට මේ ඇවිදිනවා කියන එකෙන් හිතනවා කියන එකට ගියා මම. ඊළඟට හිතනවා කියන එකෙන් ආපහු ඇවිදිනවා කියන එකට ගියා. ඉතින් ඒක මට වැරදි කියලා හිතෙනවා. ඉතින් මම තේරුම් ගන්න තියෙන විදිහට ස්වාමීන් වහන්සේ කියන්නේ එක කාරණාවක් දිගට විමසන්න කියලා වගේ. ඉතින් මෙතන තව අඩුපාඩුකම් läග ගැනීම හුඟක් ඇති ස්වාමීන් වහන්සේ මට එකක්වත් පේන්නේ නැහැ. මට අනුකම්පාවෙන් පෙන්වලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම අම්මා මේ අර ජීවිතේ අත්දකින සැබෑම දේ එක්කනේ හිතන්නේ. ඒ හිතපු කාරණාවේදී ධර්මයේ තුල තියෙන වචන ඇත්තක් කියලා අරගෙන ඒකට රිංග ගන්නේ නැතුව ඒවා ආදේශ කරන්නේ නැතුව හිතීම දියුණු කරගන්න හේතුවක් වෙනවා. මොකද ගොඩාක් වෙලාවට අද වෙන දේ තමයි සෝතාපන්න වෙන්න, ධම්ම දකින්න, නිවන් දකින්න මොනවා හරි කාරණාවකට ওই විදිහට හිතන්න යනවා. එතකොට ඒ වචන ටික එනවා. ඒ හැඟීම් ටික එනවා. ඒ සිතුවිලි ටික එනවා. එතකොට හිතීම දියුණු කරන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අම්මගේ ඔය කියපු කරුණු එක කාරණාවක්වත් කියපු විදිහේදී හිතපු විදිහේදී මට තේරුණ විදිහට සෝතාපන්න වෙන්න ඕනේ, ඊළඟට ධර්මයේ දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ. මෙන්න මේ වගේ හැඟීම් ඇති බවක් පේනුනේ නැහැ. ඉතින් ඒක නිසා හිතීම කියන කාරණාවේදී ඒ හිතපු ටික ගොඩාක් වටිනවා. ඒ විදිහට හිතීම කියන කාරණාව. මම හැම වෙලෙම කියලා දෙනවා හිතනදී හොඳට තේරුම් ගන්න සම්පූර්ණයෙන්ම නිවැරදිවම සෝතාපන්න නැත්නම් මාර්ගයේ ඉන්න කෙනෙකුගේ විදිහට හිතෙනවා පළවෙනියටම කියන එකක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඊට අදාළ විදිහ හුරු කිරීමක් කරන්න ඕනේ නැහනේ. ඒ නිසා පළවෙනියටම ඉස්සරලාම ඒ විදිහට හිතෙන්නේ නැහැ. එහෙම හිතන්නත් බෑ. එහෙම හිතන්නත් හොඳ නැහැ. එහෙම හිතුවත් වැරදි. එහෙම හිතන්න බෑ. හැබැයි අපේ ජීවිතයේ දෙන ඒ කරුණු එක අපට හරියටම දැනෙන කාරණාව විතරක් උතපන් වෙන්න ඕනේ. ඒ හැඟීමවත් අයින් කරන්නට ඕනේ. නිවන් දකින්න ඕනේ, උතපන් වෙන්න ඕනේ, මේ හිතන එක දියුණු කර ගන්න ඕනේ. ඒ සියලුම හැඟීම් ඉවත් කරමින් ජීවිතයේ ඉදෙන විදිහේ හිතනකොට හිතන කාරණා තුළ මොන අඩුපාඩු තිබුණත් හැබැයි අර හැඟීම් මුකුත් නැතුව ඒක විශේෂයි. කිසිදු හැඟීමක් නැතුව හිතන කාරණාවක් තියෙනකොට ඒ හිතීම කියන කරුණ වැඩෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හිතීම කියන කාරණා වැඩෙනවා. හිතන දේ තුළ තියෙන නිර්වද්‍ය සාවද්‍ය භාවය සම්පූර්ණයෙන් කියන ඒක හිතන්නවත් හොඳ නැහැ. එතන යම්කිසි නිවැරදි කිව්වොත් මොකද වෙන්නේ? ෂෝක්නේ läග් ගන්නවා. වැරදි කිව්වොත් මොකද වෙන්නේ? අයියෝ ගැටෙනවා. ওই දෙකම එන්න හොඳ නැහැනේ. ওই දෙකම එන්නේ නැති වෙන විදිහටයි හිතීම තියෙන්නට ඕන නැත්තේ. ඇත්ත මොකද්ද කියලා හොයන්නයි ඕන නැත්තේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අනිත් අහගෙන ඉන්න සියලු දෙනාමත් ඒ තමයි අපට හිතීම කියන කාරණාවට මේ කරන වැඩේදී අපි කැමති මේ තමයි හරි එක. හොඳයි මේ läග ගන්න කැමති නේ. හරි මේක හිතලා ෂෝක් කියලා හතුරු වෙන්න කැමති. අපි දැන් මම දැන් හරියට කරන්නේ. ඊළඟට දැන් වැරදි කිව්වට පස්සේ අයියෝ වැරදිලුනේ ඒක. ඔන්න ඔය හැඟීම් දෙක එනවනම් එතනදිම අර හිතීම කියන එකට ඉඩ නැහැ. ඉතින් ඒක නිසා ඔහොම හිතන්න එහෙම හිතුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ හිතපු දේ කතා කරන්න ඕනේ. මොකද හේතුව අද ගොඩක් වෙලාවට නිගමන වලට ගිහිල්ලා සතුටු වෙන අවස්ථා වැඩි. හිතනව නෙමෙයි කරන්නේ. හිතුවා කියලා හිතලා නිගමන වලට ගිහලා හතුරු වෙනවා. හිතපු කාරණාව හරි හෝ වැරදි කියන එකට වඩා
අපේ පැත්තේ තියෙන කර්තෘයුත් විය යුත්තේ හිතීම. ඒක බාහිරින් කෙනෙක් ඒ කෙනාගේ වැඩෙන ක්‍රමයක් එක කල්යාණ මිත්‍රයෙක් අදන් ඔහොම එපා කරන්න කියලා කියයි. අදන් ඔහොම කරන්න එහෙම කියයි. හැබැයි ඒක අපිම තීරණය කරනවා නම් එතනත් ප්‍රශ්නයක්. ඊළඟට යම් කිසි විදියකින් හිතන කාරණාව Tamanට වින්දනයක් දෙන්න නැත්නම් ඒ Tamanට ගැළපීමකට යමු වෙන්න තව කෙනෙක් කරුණක් කියවනම් ඒත් වැරදි. ඒකත් වැරදි. ඒ කියන්නේ හිතපු දේ එක්ක හිතීම එක්ක ප්‍රශ්නයක් නැහැ. හිතපු දේ එක්ක ඒක ලැග්ගන්න එකක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ওই විදිහට හිතන්න තවත් ඒ ජීවිතය අත්දැකීම් එක හිතන්න. ওই හිතීම තව වර්ධනය වෙන තැනදී, ඒ කියන්නේ හිතීම හොඳට දියුණු වෙන තැනදී හිතන්න සැබෑම අවශ්‍යතාවය අපේ ජීවිතවල අත්දැකීම් එක්ක නැත්නම් ඒ නිමිති එක්ක හිතීමට එහා යන විදිහේ ධර්ම කරුණු ඊට අදාළ විදිහට හිත දියුණු වෙච්ච විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔහොම හිතපු එක හොඳයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න. ස්වාමීන් වහන්සේ එතන මම සීනි පැණි රහයි කියලා ඒක ගත් එක නේද? එතකොට මේ එතෙන්ට වෙනකන් ස්වාමීන් වහන්සේ මට එහෙම එකක් හිතලා තිබුණේ නැහැ. මට හැමතිස්සෙම තියෙන බයක් හින්දා මම ඒක විමසුවේ. ඊට පස්සේ හැබැයි මට අර ධර්ම කාරණාව වගේ එක ආපු එකද ස්වාමීන් වහන්සේ එතන අර මේ අනිත් පැත්තට ගියා කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ නැත්නම් මුල ඉඳන්ම එතන තිබුණාද වැරද්දා? නෑ හිතන කාරණාව හිතීම හොඳයි. මම අර කිව්වේ ධර්ම කාරණු ඒ වගේ දේවල් එන්න විදිහක් නෑ. ඊට පස්සේ අපි හිතනකොට හිතීම තියෙන්නයි වෙන දෙයක් එන්නයි දෙකක් වෙන්න බෑනේ. හිතීම දිගටම තියාගෙන ඉන්නට ඕන. ඊට පස්සේ හිතිච්ච කාරණාව අපට අර හිතීම දියුණු වෙන කියන්නේ හිතීම වර්ධනය වෙනකොට තව තව හිතන්න හිතෙනවා. ඊට තව තව එක જાති හිතනවා. කියන්නේ හිතීම වර්ධනය වෙද්දී සිදුවෙන්නේ යන්නේ ඒක. දර්ශනවාදීකම කියලා කියන්නේ අන්න ඒක ඇත්තටම. ඉතින් ඒ නිසා ඒ හිතීම වර්ධනය වෙනවා. එතකොට ධර්ම කරුණු ඇත්තටම මේ බලෙන් ඇදලා ගන්න හිතලා ගන්න දෙයක් නැහැ. අවශ්‍ය වෙලාවට ධර්ම කරුණු එක කියන්නේ වචන ගැළපීමකින් තොරව දැන් අපි ගත්තොත් උදාහරණයක් හැටියට බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධර්ම දේශනා කරන මන්දෝත්සාහය වුණානේ. ඒතර මන්දෝත්සාහය වෙන්න කම්ම මේ වචන ටිකක් ඩික්ෂනරියක් හැටියට ඔළුවේ තිබුණේ නැහැනේ වචන ධර්මයේ හැටියට. එතකොට එහෙමනම් බුදුරණවහන්සේට මේ වචන ටික කියලා දාන්න තිබ්බනේ. හැබැයි බුදුරණවහන්සේ බුදු වෙන වෙලාවේ බුදු වෙලා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ කියනවා ඉන්දිය ධර්ම දකින්න නැතුව සමුදය අෂ්ටාංගමේ ආදී සියල්ලක්ම. ඊළඟට ආයෙත් දේශනා කරනවා ආර්ය සත්‍ය දකින්න නැතුව. බොජ්ජ එක දේශනාවල එක විදිහට තියෙනවා. හැබැයි වචන ටික තිබිලා නැහැනේ. ওই වචන ටික තිබිලා නැහැ ඒ සම්බුදු වෙනකොට. වචන ටික පස්සේ කියලා දෙන්නේ මෙහිමයි කියලා ධර්මයේ කියලා දෙන්නේ. දැන් වචන ටික හෝ වචන ටික කියලා කියන කතා කරනාට කියන එකට නෙමෙයි. දැන් අර අම්මච්චි මේ ඇතුලෙන් කතා කරන ඒ කියන්නේ ඇතුලෙන් විග්‍රහයක්නේ. අන්න ඒ විදිහට විතක් ਵਿਚාරනේ කාරණාන වචන වලට මේ මුල් වෙන්නේ. ඒ විතක් ਵਿਚාර කියන කාරණාව. ඒ සම්බන්ධ වූ විතක් ਵਿਚාරය. ඒ සම්බන්ධ විතක් ਵਿਚාරයක් තිබිලා නැහැ. ප්‍රතිපදාවෙන් ඒ ඥානයක් ඇති වෙලා. එතකොට එහෙනම් ඊට අදාළව ඥාණයට අවශ්‍ය වැඩපිළිවෙල අර ධර්මයේ නිවැරදි ඉගෙන ගැනීම සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊට අදාළව හිතීම මේ ඊට අදාළව මෙහෙවීම. මෙන්න මේ කරුණු ඔක්කොමත් ඒක අර හිතීම දිනනකොට අවශ්‍ය ධර්ම කාරණා ඉස්මතු වෙනවා. අපි බලෙන් ඇදලා ගන්න යන්නේ. බලෙන් ඇදලා ගන්න යන්නේ ආයෙ මම පැත්තක ඉඳ ගන්න නිසානේ. නිසා බලෙන් ඇදලා ගන්නේ නැතුව මේ අර විදිහට කරන එක තමයි ගොඩක් වැදගත්. ත්‍රිවන් සරණයි. එන්න ස්වාමීන් වහන්සේ මුගක් දිගටම ඒක විමසන්න බැරි වෙනකොට දැන් මට අර පෙනුණානේ දැන් මේක මේ ඇවිදීම පාදක කරගෙන තමයි තියෙන්නේ කියලා. එතකොට අර වචන ගොඩකුත් එනවා හරි පීඩාවක්. හැබැයි වචන හැමතිස්සෙම එන්නේ නැහැ. මම වාඩි වෙලා ඉන්නවා නම් මට ඒක එන්නේ නැහැ. හාස් වෙලා ඉන්නවා නම් එන්නේ නැහැ. අර එතෙන්ට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් තව ටිකක් මට විමස ගන්න බැරි නිසා දැන් ඉතින් වෙන කාරණාවක් කරන් විමසන එකද ස්වාමීන් වහන්සේ එතකොට කරන්න ඕනේ. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් වෙන කරුණු වලට ආය යන්නට ඕනේ. ඉවසන්න නැතුනට පස්සේ වෙන කරුණු වලට යන්න ඕනේ. ඊළඟ වෙන කරුණු වලට අපි අපිට දැනෙන කරුණු වලට යන්නට ඕනේ. ඊළඟට අපිට මේ ඒ අවස්ථාවේ දැනෙන කරුණු අනුව විමසන අපිට එකක් විමසලා ඉවර කරන්න ඕනේ. ඒ කතන්දර ඕනේ නැහැ. කියන්නේ ඒ හැඟීම ඕනේ නැහැ. අපිට මේ දැනෙන කාරණාවේ සිහියත් එක්ක විමසන්න පටන් ගන්න ඕනේ කියන හැඟීම තිබ්බනම් ඇති. අන්න ඒ විදිහටයි කරන්න ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි එහෙනම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මෑතකදී අර ගද්දුල බද්ද සූත්‍රය දේශනා කිරීමෙන් පස්සේ ස්වාමීන් වහන්සේට මම ප්‍රශ්නයක් යොමු කරානේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ මේ අර මට යම් පැත්තකින් හෝ සක්කාය ඒ කියන්නේ යමක් ලැබිලා තියෙනවා කියන ප්‍රශ්නයත් එක්ක දැන් ස්වාමීන් වහන්සේ මට පෙන්වුවා දැන් මම ඉන්න මට්ටමින් දැන් මං හිතන කරන ස්වභාවයෙන් ශ්‍රද්ධා රුචි ආකාර අනුශ්‍රව ආකාර පරිවිතක්ක දිරිනිචානං කන්තෙන් මට යමක් ලැබිලා තියෙනවද කියලා ඒ අර්ථයෙන් බලන්න ඕනේ කියලා. එතකොට අර ගොම පිටක ප්‍රමාණයෙන්වත් මොනවා හරි ලැබිලා තියෙනවා නම් ඒක සක්කායක් තමයි ලැබුණ දෙයක් කියන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණාව කතා කරද්දී මම ස්වාමීන් වහන්සේට කියා සිටියා ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාවේදී ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කළ කාරණා අර උපමාවන් ඔස්සේ ඉදිරිපත් කරන කාරණාවන් ඔස්සේ මට අර නොසැසඳෙන බවනේ ඉස්මතු වුණා කියලා කිව්වේ. ඒකට ස්වාමීන් වහන්සේ එතකොට මේ එතනදී ඒකට මට ලැබුණ දෙයක් නෙවෙයි කියන කාරණාවත් එක්ක ඒක එහෙම වුණා ස්වාමීන් වහන්සේ. කියන්නේ අර ස්වාමීන් වහන්සේ නැවත ඉදිරිපත් කළා මේ අර බුදුරජාණන් වහන්සේගේ උපමාවන් මේක සංස්කරණය වෙන කරුණක් සිත තුළ. නමුත් මට ලැබෙන්නේ බාහිරේ තියෙන දෙයක් විසිතුරුයි ලස්සනයි සුන්දරයි කියලා. එතකොට එතන ප්‍රශ්නයක් ඉස්මතු වෙනවා ස්වාමීන් වහන්සේ නොසැසඳෙන බවක්. එතකොට ස්වාමීන් වහන්සේ මේ කරුණ එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මට එතනදී අහන්න මේ ඒ වෙලාවේ ඔළුවේ තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මට පස්සේ මේ ගැන කල්පනා වුණේ. දැන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර බාලයා හා පඬිතයා ගැන සූත්‍රයක් කතා කළානේ ස්වාමීන් වහන්සේ. එතනදී දැන් ස්වාමීන් වහන්සේ කියන්ට යෙදුනා මේ බාලයාට පඬිතයා හඳුනන්නත් බෑ බාලයා හඳුනන්නත් බෑ. ඒ වගේම දැන් කියන කෙනයි අහන කෙනයිනේ ස්වාමීන් වහන්සේ උතනදී ඉස්මතු කරන්න හදන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කියන කෙනා බාලයෙක් නම් කියන කෙනා ස්වාමීන් වහන්සේ මට මතකද මම එකපාර ඒ සජීවී විදේශනා විතර ඇහුවේ ස්වාමීන් වහන්සේ කියන කෙනා මේ බාලයෙක් නම් ඒ කෙනා කියන්නේ යම් ලැබෙන විදියකට තමයි විග්‍රහයක් දෙන්නේ. එතකොට අහන කෙනා බාලයෙක් නම් එතකොට එයාට අරක සැසඳිලා යනවා එයාගේ කෝණ වලින් සද්දා රුචි ආනකාර වලින්. එතකොට එයා සතුටුයි එයා ඒක පිළිගන්නවා. නමුත් අර ගාම්භීර දෙයක් නොලැබෙන දෙයක් කියන කෙනා කියනවා නම් එයාට ඒක වැටහෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මට දැන් එතනදී මේ ඉදිරිපත් උනේ දැන් ස්වාමීන් වහන්සේ දේශනාවේ මේ කාරණා ඉදිරිපත් කරේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ උපමාවන් ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට දැන් කියන කෙනා ලැබෙන ස්වාමීන් වහන්සේ කියන කෙනා ලැබෙන දෙයක් කොහෙන්වත් කියුන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. අනේ ඒ කරුණ ටික මට නිකන් ආව ස්වාමීන් වහන්සේගෙන් ආයෙ පැහැදිලි කරගන්න කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ලැබෙන කාරණා කොහොමවත් වෙන්න බෑ. නමුත් මගේ ප්‍රශ්නේ උනේ ලැබුණ දෙයක් මේ මම කතා කරේ ලැබුණ දෙයක් ගැන නෙමෙයි ස්වාමීන් වහන්සේ. මේ අර ප්‍රශ්නේ ඉස්මතු වීම ගැන කියන එක අර ස්වාමීන් වහන්සේ ලැබෙන කාරණාව ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ලැබෙන කරුණු දැන් එතනදී රෙන්නු කරනවා නම් මේ කරනවා බලන්නට ඕන කාරණාවක් තියෙනවා. දැන් ඒතරොන ඒ කියන්නේ සැබෑම සත්‍ය කියන එක. දැන් ලෝකේ ඉන්නකොට කෙනෙකුට කතා කරන දේවල් ටිකක් තියෙනවා ලෝකේ දෙයක් එක්ක. ඒකෝට ඒ කාරණාව කතා කරනකොට ඒකට දාලා කතා කරන්න ඕනේ. මම හිතන්නේ මම ඒකයි කතා කරා. ඒ ලෝකේ සත්‍ය කියන වචනයත් අරගෙන මුලින්ම කතා කරා. ඒකෝට එතන බාල පඬිතු කියන කාරණාවේදී අර විදිහර්ථයක් සද්ධාරුචනසෝ ආකාර පරිත්‍යක් දිටිනිඥානකන්ති කියන කාරණාව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක සැබෑම සත්‍ය නෙමෙයි. නමුත් ලෝකයේ සත්‍ය. මොකද සැබෑම සත්‍යයට ආයේ ලෝකෝත්තර කියලා කියන්න දෙයක් නැහැ. සැබෑම සත්‍ය ලෝකෝත්තරයි කොහොමද? සැබෑම සත්‍ය. අපි මොකක් හරි අඥානකම කොටු වෙච්ච නිසා තමයි වචන පදයක රිංගගන්නේ. හැබැයි ලෝකයේ තුල සත්‍යයක් තියෙනවානේ. ලෝකේ කතා කරන්න ඕන විදිහක් ජීවත් වෙන කතා කරන්න. ඒකෝට එතනදී කොහොමත් ලෝකයේ තියෙන කාරණායක ගැලපෙනවා. එතකොට දැන් අපි ගත්තොත් සරල උදාහරණයක් හැටියට මේ තරහ හොඳ නැහැ. රාගය හොඳ නැහැ. ඉතින් අන්න ඒ කාරණු ටික ලෝකයට ගැලපෙනවා. එතකොට එතන සමන්ගේ කෝණයත් එක්ක ගැලපෙනවා. එතකොට ඒ කාරණාව එක ගත්තට පස්සේ එතන ඒක බාල පඬිත බව දෙක වෙන් කරන්න දෙයක් නැහැ. ඒක පඬිත බවමයි. යහපත් බවමයි. අර බුදුරණන් වහන්සේත් පෙන්වන්නේ පුප්ප සූත්‍රයේ අමත් මේ පඬිතයන් කියපු විදිහට මේ රූප වේදනා සංඛාර විඥාන අනිත්‍ය දුක්ඛ පරිණාම ඒක ඉක්මවන්නේ නැහැ කියලා කියනවනේ.
ඒතර පඬිතයන් කියපු එකනේ. ඒතර පඬිතයන් ලෝකේ ඉන්න තැනදී කියපු කාරණා බුදුරණවහන්සේ ඉක්මවන්නේ නැහැ කියනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේට විතරක් ආවෙන එක දහම කතා කරනවා කියන කාරණාව නෙමෙයි නේද? ඉතින් ඒ නිසා අනේ කාරණාවත් එක්ක තේරුම් ගන්නට ඕනේ. සැබෑවටම ඊතරවන කාරණාවක් ඉදිරිපත් වෙද්දී ඒ ඊතරවන ප්‍රතිපදාව කියන කාරණාව මොනව හෝ වචනයකට අන්න ඒකත් හොඳට තේරුම් ගන්න. මොකද අද ගොඩාක් වෙලාවට මේ අපි මේ ඉගෙන ගන්න කාරණාව අර කාමයන් එක්ක තමයි මනින්න යන්නේ. දැන් අපේ තියෙන කෝණය සක්කාය නිරෝධය කියන විවහාරාත්මක යෙදීමක් එක්කන සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන විවහාරාත්මක යෙදීමත් එක්කන වචනේ අර්ථයත් එක්කම බොජ්ජංග භාවිතේ නිවන් දකින්න සෝතාපන්න වෙන්න භාවනා කරන මේවත් එක්කනම් අපේ දැන් යෙදීම ඒ එක තමයි සද්ධාරුචි අනුසවාකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ත කියන කාරණාව යෙදෙන්නේ. අයි අපි අපේ සද්ධාව ඒකත් එක්කනේ තියෙන්නේ. රුචි අනුසවාකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ත ඒකත් එක්ක යෙදෙන්නේ. එතකොට එහෙනම් දැන් ඒ කෝණයට කියන්නේ ඒ වචන, ඒ අර්ථ, ඒ උපමා, ඒ විදිහටම තේරෙන විදිහට. තමන්ට හොඳට තේරෙනවා. අන්න එතකොට ඇහෙනකොට සද්ධා රුචි අනුසම ආකාර පරිවිතක දිටි නිඥානක්ඛන්තිය කියන්නේ. එවැනි ධර්මයක් ඒ විදිහට ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන්නත් බාලයෙක්. ඒ වගේම අහන කෙනාට ඒක තේරෙනවා කියන කාරණාවට යොමු වෙද්දී එයත් බාලයෙක්. මොකද හේතුව? ඒ කියන්නේ එතන පෙන්වන කාරණාව අර ලෝකයේ කියන එකත් එක්ක නෙමෙයි. හොඳට තේරුම් ගන්න. එතන පෙන්වනවා කියන පෙන්වපු එක ලෝකයේ තියෙනවා කියන එකත් එක්ක නෙමෙයි. සැබෑම අර්ථාන්විත භාවය කියන එක. එතකොට දෙන්නම් බාලේ දෙන්නටම පඬිතයා සහ බාලයා හඳුනා ගන්න බෑ. දෙන්නටම බෑ. හැබැයි යම් කිසි විදිහකින් අපි හිතමු පඬිතෙක් ඒ විදිහට කියනවායි කියලා. කියනකොට බාලයාට පඬිතයා බාලයා හඳුනා ගන්න බෑ. ඒ වුණාට එකිනාට පුළුවන්කම තියෙනවා පඬිතෙක්ගේ කියන කාරණාව අහගෙන බාලගතිය වුණ ගලපා ගැනීම කරන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඒ ඉතින් සාවධාන හුම්කන් දුන්නොත් බෑ. අන්න ඒකයි විශේෂය. සාවධානව කියන්නේ හුම්කන් දීමේ සාවධානත්වය. අර දිට්ඨිය සුප්පාඩ විද්‍යාව කියලා කියන්නේ. හුම්කන් දීමේ සාවධානත්වය වුණා නම් ඒත් බෑ කරන්න. මොකද හුම්කන් දීමේ සාවධානත්වයේදී එහෙම එකක් එක්ක එදෙන්න දීලා නැහැ. ඒ නිසාත් බෑ කරන්න. හැබැයි හුම්කන් දීමේ සාවධානත්වය කියන කාරණාව නැතුව කියන්නේ හුම්කන් දීමේ සාවධානත්වය කියන එක නැතුව අහුවොත් තමන් කෝණයෙන් ගලප ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ කෝණේ මේ ගලප ගන්නේ නැති වෙන්න ඉන්නකොට එයාට ඒ ඇහෙන කාරණාව ගැලපෙන්නේ නැති වුනහම මේ ඒකට අනුගත වෙන්න බෑ. එයාට ඕනෙත් කොහොම හරි අර සද්ධාරෝච අනුසව ආකාර පරිවිතක දිටි නිඥානක්ඛන්ති එක. ඒ කියන්නේ දැන් ඉන්න කෝණයත් එක්ක. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපේ කෝණේ නිවන් දකින්න, සෝතාපන්න වෙන්න, සක්කාය ප්‍රහාණය කරන්න, සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න, බොජ්ජංග වඩන්න. මේවා තමයි කෝණේ. මේ කෝණයක හැසදෙන දෙයකට ඇදිලා යනවා. ඒතර ඉන්න බෑ. අර ගතිය තියෙන නිසා. හැබැයි එහෙම නැති කෙනාට දැන් අවශ්‍ය හොඳට හිතලා බලන්නකෝ. හිතන ගතිය තියෙනවා නම් බාල ගතිය නැත්තම් එයාගේ හරිම නිවැරදිම කාරණාව තමයි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති කියන කරුණු එක ඒ කියන කාරණාව ගැලපෙන්නේ නැහැ කියන්නෙම වටිනා දෙයක් කියලා දෙනවා. එයාට ඒක හොයන්න ඕනේ. දැන් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති ගැලපෙනවා නම් ඇයි මොකටද ඒකනත් එක්ක ඒකනා කියන දේ හුම්කන් දිගෙන ඉන්නේ? එයා කියන එකත් මන් දන්න එකත් දෙකම සමානයි. එයා කියන එකත් මන් දන්න එකත් දෙකම සමානයි. ඒ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ති වලට ගැලපෙනවා. ඉතින් ඇයි එයත් එක්ක එයාගේ කියන දේ අහන්න ඕනෙත් නෑ. ඒකට යොමු වෙන්න ඕනෙත් නෑ. මම ඊයි දෙන්නම එකයිනේ. අන්න යම් කිසි කෙනෙකුට පඬිත බවත් එක්ක දන් දකින්න බවත් එක්ක දැන් මම වප්පතේර ගාතාවෙන් ගත්තේ ඒකේ දකින්න බවනේ පැහැදිලි කරේ. ඒ දකින්න බවත් එක්ක පඬිතමානී බව ඉස්මතු වෙනවා නම් නිවැරදි පඬිතමානී බව පඬිතෙක් එක කාරණාව කියනකොට සද්ධාරුචන්සව ආකාර පරිවිතක දිටි නිඥානක්ඛන්ති වලට ගෝචර නොවෙන්නා වූ වටිනා දෙයක් පැහැදිලි කරද්දී එයාට ඒක අතික්‍රමණය කරන්න ඒ සම්බන්ධය ඉක්මවන්න ඉඩක් නැහැ. ඇයි ඉඩක් නැත්තේ? එයාට දැන් තමන්ගේ කෝණයට නොගැලපෙනකොට මේ හොයන්න එකක් තියෙනවා. මෙන්න මේක තමයි අද නැත්තේ.
හොයන්න එකක් තියෙනවා. ඉතින් දැන් හොයන ගතියෙන් යුක්ත කෙනාට හොයන්න එකක් තියෙනකොට ආයේ මොකටද වෙන මොකටද යමු වෙන්නේ? දැන් මේ දෙකම සම්පූර්ණ වෙලා නේද? හොයන ගතියෙන් යුක්ත කෙනාට හොයන්න දෙයක් තියෙනවා. හිතන ගතියෙන් යුක්ත කෙනාට හිතන දෙයක් තියෙනවා. මේ හරියට මේ චුම්බකයක ප්‍රතිවිරුද්ධ දෙක එකට සම්බන්ධ වුණා වගේ. ඒ කියන්නේ උත්තරද්‍රවය දක්ෂිණද්‍රවය දෙපැත්ත සම්බන්ධ වුණා වගේ. දැන් ඒක ඉක්මවන්නේ නැහැ. හැබැයි එහෙම නොවුනොත් එහෙම තේර නැති වෙනකොට හිතේ ගතිය තියෙන හිතන ගතිය නෙවෙයි නම් හිතේ ගතිය තියෙන හිතන ගතිය නෙවෙයි නම් විචක්ෂණ ගතිය නෙවෙයි නම් එයාට හිතන්න ඕනේ නැහැ. එයාට නැති ශ්‍රද්ධාව චනුසෝ ආකාර පරිවිතක දිටි නිඥානකන්තේ ගැලපෙන්නේ. අන්න ඒ විදිහේ විග්‍රහය දෙන දෙයකට යමු වෙනවා. දැන් මේ යම් කිසි විදියකින් ශ්‍රද්ධාව චනුසෝ ආකාර පරිවිතක දිටි නිඥානකන්ත වලට ගැලපෙන එකට ධර්මයක් ඉස්මතු නොකරනවා නම් මේ මම අර චුම්බක දෙක සම්බන්ධ වෙනවා වගේ පැහැදිලි කරේ එකයි. ඒ සම්බන්ධය එච්චරටම තියෙනවා. ඊළඟට වෙන දෙයකට යන්න ඉඩක් එන්නේ නැහැ. ඉඩක් එන්නේ විදිහක් නැහැ. දැන් ඒක ආයේ කොයිම අවස්ථාවක සද්ධාරු ජනසෝ ආකාර පරිවිතක දිටි නිඥානකන්ති ගැලපෙන්නේ නැහැ නේ කොයිම අවස්ථාවක. කොයිම අවස්ථාවක ගැලපෙන්නේ නැත්තම් ඊතර වීම සිද්ධ වෙනවා මිසක් ආයේ වෙන එකකට ඉඩක් එනවද? ඉඩක් එන්නේ නැහැ. ඉතින් එහෙම නොවුනොත් අර අපිට සත්‍යවාදී බව හිතන බව නැතිකමත් එක තමයි ගොඩක් ඉස්මතු වෙන්නේ. දැන් අපි ගත්තොත් ආනේ අපි හිතනවා. හිතනවා කියලා අපි හිතන කාරණාව ඒක අන්න ගැළපෙන විදිහට යමක් කියනවා. ඒක සද්ධාලු චලසෝ ආකාර පරිවිතක දිටි නිඥානකන්ති. දැන් හැබැයි යම් කිසි කෙනෙක් හික්මවන කාරණාවේදී වැරදි නෙමෙයි. ඔක කොහොම හිතන්නේ? හරි වැරදි ගැන හිතන්නේ ඔක හිතන්නේ. ජීවිතය අත්දැකීම් එක හිතන්නේ. දැන් අපි කැමති හැම වෙලෙම ජීවිතය අත්දැකීම් එක අර හිතන කාරණාව එක්ක ඔහේ ඉන්නනේ. එහෙම නැතුව කෙනෙක් ඉක්මවනකොට ලකුණක් දෙන්න නැතුව හරි ඔක හිතන්නේ. ඒ කාරණා හිතන්නේ. එතකොට යාගෙන හිතීමනේ වර්ධනය කරන්නේ හිතීම නැතිකමට හිතවන්නේ. හිතීම මදිකමට හිතවන්නේ. හිතීම හරියට තියෙනවා නම් එක දහම් පදයක් අහද්දි ප්‍රතිපදාවට යොමු වෙනවනේ. හිතීම මදිකමට හිතවනවා. එතකොට ඒ හිතවනකොට අර කොහොමත් ලෝකේ ගෝචර ටිකක් එක තමයි කියන්න තියෙන්නේ. හැබැයි ලෝකේ ගෝචර ටිකක් එක කියලා දැන් අපි හිතමුකෝ මේ හිතන කාරණාව සතුටු වෙන විදිහට ඕක තමයි හරි ඕක තමයි මාර්ගය හරි මොනවා හරි ඔහොම කියන්නේ යමු වෙනවා කියලා. එතකොට අහපව තමන් හතර වෙන එකනේ තියෙන්නේ. එතන ආය සද්ධාරුචානුසෝ ආකාර පරිවිතක දිටි නිඥානකන්ත. එතකොට අහපව ධර්ම මාර්ගයට එන්න ඉඩ නැතිනවා. ඉතින් ඒක නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙහිම එකකුත් තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙකුට යමක් කරනකොට ධර්මයට යොමු වෙන්න හැකියාවක් නැතුව හිත මොහක් හරි සමුදිත භාවයක් එක්ක ඊළඟ ජීවිතේ සුගතියකට හරි යන්න ඉඩක් තියෙනවා නම් හරි ඒක කරන්න කියලා කියන්න ඕනේ. ඒක ලෝකෙ පැත්තෙන් හරි ඒක ලෝකෙ පැත්තෙන් හරි. ඒ ලෝකෙ පැත්තේ ඒ කාරණාව කරන්නට ඕනේ. ඒක ඒ කෙනාගේ අනුව තමයි. කියන්නේ යාගේ යා හිතන ක්‍රමයට අර බුදුරණවහන්සේ කෙරෙහි ලෝකේ වට්ටමින් ශ්‍රද්ධාව ලකුවට ඇති වෙනවා. ඊළඟට ඒ ලොකු දේවල් වගේ දේවල් වෙනවා කියනවා. ඉතින් යාට දැන් පොඩ්ඩක් කියලා බලනවා. බෑ අමාරුයි. හැබැයි ඉතින් මොක හරි වැදගත් නේ. හරි ඒක කරන්න හොඳයි. එච්චරයි. යාට එතනින් එහා දෙයක් කියන්න බෑ. එතකොට ඒ කාරණාවෙත් අර පඬිත බාණී බවකින් ආපු ඉස්මතු කිරීමකින් දුන්න අවවාදයක්ම තමයි. මොකද එයායි කෝණේ තේරුම් අරගෙන. එයාට සම්පූර්ණ ධර්මය දෙන්න ඕනේ කියන එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කරුණු හැම එකක්ම තේරුම් ගන්නට ඕනේ. හොඳයි තේරුම් ගන්න. හොඳයි සම්නස් තේරුම් සරණයි. සනස තේරුම් සරණයි. සනස මේ අර 292 සාකච්ඡාවේ සනස මේ අනුවිතක් අනුවිචාර කියන කාරණාවත් එක්ක සනස මේ අර අත්ත පරිසංවේදී ධම්ම පරිසංවේදී කියලා සනස කාරණාවක් පැහැදිලි කරන සනස චුට්ටක් ඒ කියන්නේ අත්ත පරිසංවේදී ධම්ම පරිසංවේදී කියන කාරණාව සනස තා චුට්ටක් උලන සනස විස්තර කරලා දෙන්න සනස තේරුම් සරණයි. ඔය අත්ත පරිසංවේදී ධම්ම පරිසංවේදී කියන කාරණාව තියෙනවා විමුක්තායතන සූත්‍රයේ. තාස්සතුල තියෙනවා විමුක්තායතන සූත්‍රයේ විමුක්තායතන සියල්ලක්ම එක පැහැදිලි කරලා පෙන්නනවා. දැන් අර්ථය ධර්මයේ ධම්මපටිසංවේදී අත්ථපටිසංවේදී කියන ධර්මයේ කියලා කියන්නේ සබහැම ධර්ම ස්වභාවය තමයි ඊතර වීම ඉස්මතු කරලා පෙන්වන කරුණක් නෙමෙයි. ඒ ධර්මයේ ස්වභාවය අර්ථය කියලා පෙන්වන්නේ දැන් අපි ගත්තොත් එහෙනම් මම ඔප නිතරම පැහැදිලි කරලා පෙන්නනවා අර ඕනම විවහාරික දෙයක් ගත්තාට පස්සේ ඒක ඒකාන්තයෙන් තියෙනවා නම් බුදුරන් වහන්සේගේ ධර්මයෙන් වෙන්නේ
ඒක විනාශ වෙන එක. ඒක මම හිතන ඉන්ද්‍රිය සංයුත්තේ මේ අවසානයේ කරපු ඉන්ද්‍රිය සංයුත්තේ කතා කරද්දී ඒක පැහැදිලි කරලා පෙන්නනවා. උප්පාද සූත්‍රය අසුරු කරගෙන ඉන්ද්‍රිය කියන කාරණා අරිය පරිේෂණ සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ ලෝකයේ අර්ථාන්විතවම භාවිතා වෙලා තියෙනවා. බුදුරණන් වහන්සේලාගේ ධර්මයෙන් තොරව අර්ථාන්විතවම භාවිතා වෙලා තියෙනවා. අරකාරා මුද්දකරාම පුත්ත ආදී සියලු දෙනාත් බෝධිසත්වොත් අර්ථාන්විතවම භාවිතා කරලා තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. ඒතකොට ඉන්ද්‍රිය ධර්ම ඒ පහමයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඒ පහමයි. ඊළඟට බුදුරණවහන්සේ ඉන්ද්‍රිය සංයුත්තේ උපාය සූත්‍රයේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම බුදුරණවහන්සේ නමකගේ 15 තොරව නැහැ කියලා. ශාස්ත්‍ර ශාසනයකින් තොරව නැහැ කියලා. එතකොට දැන් මෙතන පරස්පර බවක් පේනවා. දැන් අතනදී සම්පූර්ණයෙන් භාවිතයේ හිමම සිද්ධ වෙලා තියෙන අර්ථාන්විතවම නිකන් නෙමෙයි අර්ථාන්විතව බෝධිසත්වොත් භාවිතා කරා සහ අලකාර මුද්දකරාම පුත්තුලත් භාවිතා කරා. බවශ්‍රමණවරුත් භාවිතා කරා. එතකොට මේ ලෝකයේ ඇතිතන ඇති වූ ලෝකයේ ඇත්තක් තියෙනවා. ලෝකයේ ඇතිතන ඇති වූ ලෝකයේ ඇත්තක් තියෙනවා. එතකොට ඒක අර්ථාන්විතවම අලකාරාම උද්දකරාම පුත්ත බෝධිසත්වෝ ආදී බවශ්‍රමණවරු භාවිතා කරා. ඒක සම්පූර්ණයෙන් හරි. ලෝකයේ ඇතිතන ඇති වූ ලෝකයේ ඇත්තක් තියෙනවා. ලෝකයේ ඇත්ත බව ගැනීමක් යෙදෙන්නේ නැති වෙන විදිහට. ලෝකයේ ඇත්ත බව ගැනීමක් යෙදෙන්නේ නැති වෙන විදිහට ඒ අර්ථය නිවැරදිවම යෙදෙනකොට අන්න ඇති බව යෙදෙන්නේ නැහැ කියන දැන් කතාව ඉවරයිනේ. ඊතර වීම. හැම විවහාරිකත්වයකටම උච්චරයි. හැම විවහාරිකත්වයකටම දැන් ඉන්ද්‍රිය ධර්ම විවහාරිකත්වයත් එක මම පැහැදිලි කරේ. හැම විවහාරිකත්වයකටම ඒකාන්තයෙන්ම ලෝකයේ අර්ථය මෙච්චරමයි මේකමයි. ඒක විවහාර මාත්‍රයක් නෙමෙයි. ඒක තියෙන එක. එහෙම වුණා නම් මොකද වෙන්නේ? එහෙම වුණා නම් බුදුරණවහන්සේ පෙන්වන දේ විනාශයක් වෙනවා. දැන් අර අත්ත කියන වචනේ ඊළඟ ගොඩාක් දේවල් තියෙනවා. හැම වචනයක්ම මම ওই අත්ත කියන එකට ගොඩක් පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. තවත් ගොඩාක් දේවල් තියෙනවා. මේ අපි විවහාරිකත්වයේ ඒකාන්ත කරගෙන රිංගනවා. ඒක වැරදි නෑ. ඒක හරි ලෝකයේ ධර්මයේ නෑ. බුදුරණවහන්සේගේ ධර්මයේ නෑ. ධර්මයේ ඉද්දි විවහාරය කතා කරද්දී ඒත් හරි. විවහාරයනේ තියෙන්නේ. ධර්මයේ දැකීම කොහොනේ තියෙන්නේ විවහාරය කතා කරද්දී ඒත් හරි. හැබැයි ධර්මයේ කියන කාරණාව එකම හොයන්න යනකොට විවහාරිකත්වයක් වෙනමයි ධර්මයේ වෙනමයි කියලා දෙකක් තියෙනකොට බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ නාස්තිත්වයක්. උච්ඡේදය විනාශය. අනේ එතෙන්ද යන්න බෑනේ. එතකොට එහෙනම් සැබෑම අර්ථය මතුවෙනකොට අර්ථය කියන්නේ අපට යම් කිසි ලැබීමක් වෙනවා නම් එතන ඊතර වීමක් නෙමෙයි. එහෙනම් ඒක අර්ථය මතුවීම නෙමෙයි. මේක අර්ථයයි කියලා විග්‍රහයක් වෙනවා නම් ඒක ලැබීමක් නෙමෙයි. ඒකත් අර්ථය නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. අර්ථය ඉස්මතු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ පෙන්නපු දහම්පරියායත් ඒ දහම්පරියාර්ථයත් ඉස්මතු වෙනවා කියන්නේ ධම්මාන ධම් පටිපන්න. ওই තුනම එකට කතා කරන්නේ. අත්පටි සංවේදී ධම්මපටි සංවේදී ධම්මාන ධම් පටිපන්නෝ හොති. මොකද ධම්මාන ධම් පටිපන්න? ඊතර වීමේ කෘත්‍ය සිදුවීම. ඊතර වීමේ කෘත්‍ය සිදුවීම. ඊතර වීමේ කෘත්‍ය සිදුවීම කියලා හම්බෙනවනේ. එතනත් හම්බෙලානේ. ධම්මාන ධම් පටිපන්නත් නෑ අත්පටි සංවේදීත් නෑ ධම්මපටි සංවේදීත් නෑ. අද අපිට කොහෙන් හරි ඕන මොනවා හරි දෙක läග ගන්න. සද්ධාලුච අනුසව ආකාර පරිත්තක දිටිනිඥානක්ඛන්තියක läග ගන්න ඕනේනේ. ඒ läග ගන්න එන්න තියෙනට ඕනේ. මම පුංචි උපමාවක් කියන්නම් මේක සම්පූර්ණ සාර්ථක වෙයිද දන්නේ නැහැ. මට දැන් හිතෙච්ච එක. ඔන්න හිතන්නකෝ අයිස් කන්දක අයිස් මේ කියන අපි හිතමු දැන් ඔය මේ කාලේ කොහොමත් ඔය යුරෝප රටවලට අයිස් තියෙනවනේ. එතකොට මේ අපි හිතමු ජලාශයක් අයිස් වෙලා තියෙනවා. උඩ ඝන වෙලා තියෙනවා. දැන් මේක උඩ ඉද්දි මේකට වාහනත් යන්න පුළුවන්. ජලාශය හරහාට වාහනත් යන්න පුළුවන්. දැන් තියෙන තද ගතියක් නේද? තදයි. තද ගතිය. මේක ඇත්තම ඇත්තද නැද්ද? ඊදෙන කාරණාද ඇත්තම ඇත්ත. ඇත්තම ඇත්ත නොවෙනවා නම් වාහනයක් එක හරහා යන්න බෑනේ. ඇත්තම ඇත්ත නොවෙනවා නම් වාහනයක් ඒක හරහා යන්න බෑ.
ගිලෙන්න එපා යනවනේ. ඒක මායාවක් නෙමෙයි. ඒක ඇත්තම ඇත්ත ලෝකේ ව්‍යවහාරයත් එක්ක. ඇත්තටම ඒක තවත් හොයන්න යනකොට, ඒක යථාර්ථවාදී හොයන්න යනකොට මොකද වෙන්නේ? යථාර්ථවාදී හොයන්න යනකොට මේ ජලය තමයි ඝන වෙලා තියෙන්නේ. ඝන බවට ඇත්තත්වයක් එනවාද එතකොට? ඝන බවට ඇත්තත්වයක් එන්නේ නැහැ. ජලයයි ඝන වෙලා තියෙන්නේ. එතකොට එහෙම යම් කිසි කෙනෙක් හරියට හිතන ගත්තොත් මේ වතුර උඩ ඉන්නේ ඇත්තටම ඝනත්වයක් කියන කාරණාව නෙමෙයි. එයා සමහර ලාවට එවැනි අය ඔය සමහර අය ඉන්නේ අර මහා ප්‍රපාත වගේ වල උඩින් අර වීදුරු දාලා තියෙදි වගේන් පොය යන්න බය කට්ටිය ඉන්නේ. මෙන්න මේ වගේ අර කරා යන්න බයයි. ඇයි බය? මේ තද ගතිය කියන එක ඇත්තටම වතුර ගතියක් එක්ක මේ තියෙන්නේ. ඉතින් මේක යද්දි බැරලව දිය වුණොත් දැන් යයි යන්නේ තිගැස්මේ. හැබැයි යෙදෙන කරුණ එක ගත්තට පස්සේ තනි කරම තදමයි පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඉන්සයි විදින්න පුළුවන්, යන්න පුළුවන් ඒක උඩේ. මෙන්න මේ වගේ ලෝකයේ විවහාරයක් තියෙනවා. දැන් අත් වචනෙත් බලන් විවහාරය අත් කියන්නේ අල්ප ප්‍රාණත් එක්ක තමා කියන විවහාරය ලෝකේ. ඊළඟට අර ඉන්ද්‍රිය විවහාර, බොජ්ජංග විවහාර ඔය ඔක්කොම එක බලන්න. ඒ විවහාර එක්ක බලනකොට ඒක සම්පූර්ණයෙන් ඇත්ත ලෝකේ. අත්ත කියන එකට තමා කියන එක ඇත්ත. ඊළඟට ඉන්ද්‍රිය ධර්මත් ඇත්ත. ඒවා සම්පූර්ණයෙන් ඇත්ත ලෝකේ. පොඩ්ඩක්වත් වැරදි නෑ. එතකොට ඒ එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒක ලෝකේ සත්‍යයක්. ඒක හරියට මොකද්ද? අර ගංගාවේ නැත්නම් අර වැවේ තනි කරම වතුර තනි කරම ඝන වුණ වාහන යන්න පුළුවන් හරහට. ඒක සත්‍යම සත්‍යයි. හදගතිය. බොරු නෙමෙයි පොඩ්ඩක්වත්. හැබැයි මේක යථාර්ථවාදීවම හොයන්න යනකොට තිබෙන්නා වූ මමෙක් විවහාරයේ ඇත්තයි ඒ කියන්නේ මාර්ග කෘත්‍යය මම මේ කියන්නේ. ලෝකේ විවහාරයේ ඉද්දී ආයේ ඒ කාරණාව එක්ක ඉන්නවා. ඒක ඇත්ත. ලෝකේ විවහාරයේ ඉද්දී ආයේ ඒ කාරණාව එක්ක ඉන්නවා. ඒ ලෝකෙන් ඉන්නේ. මාර්ග කෘත්‍ය ඉස්මතු වෙද්දී අත්පටිසංගේ ධම්පටිසංගේදී එන්නේ ඉස්මතු වෙද්දී වෙනම ඉන්ද්‍රියකුයි මේ ඉන්ද්‍රියයි. වෙනම අත්ත කියන නිර්වචනයකුයි මේ අත්ත කියන නිර්වචනයයි. වෙනම බොජ්ජං කියන නිර්වචනයකුයි මේ බොජ්ජංග. දැන් මේ මැනීමක් නේ කියලා තියෙන. දැන් කොහොමද ධර්මයේ? ඊතර වීමක් නැහැ. ඊතර වීමක් කියලා නැහැ. එහෙනම් සැබෑම විදිහට අර්ථය හොයන්න, අර්ථය ඉස්මතු වීම කියද්දී අර උපමාවත් එක්කම බලන්න. ඒ කාරණාව වෙන වතුරම නෙවෙයි. වතුර කියන කාරණාව නිවැරදිව, ඒ කියන්නේ දැන් වතුර හැබැයි අත්විඳින්නේ නැහැ දැන්. ඒ කියන්නේ වතුර බව අත්විඳින්නේ නැහැ දැන්. මොකද හේතුව? වතුර බව දැන් අත්විඳිනවා නම් අත්විඳින්න විදියක් නැහැනේ. පටවිනේ. හැබැයි ඥාණය ඒක. ඒ නිසා ඒක හරහා යන්නේ නැහැ. ඥානීය වතුර නෙමෙයි. ලෝකයට පේන ඥානීය වතුර නෙමෙයි, ඥානීය තද නෙමෙයි. දෙකම නෑ. තද කියන්නේ මෝඩකම, අත්දැකීම් ලෝකයේ. ඥානීය කියන්නේ වතුර කියන කාරණාව. හැබැයි ලැබිලා නෑ. අත්දැකීම් ලෝකයක් වෙලා නෑ. ඒ නිසා හරහට යන්නෙත් නෑ. අන්න ඒක තමයි ඊතර වීම කියන්නේ. අන්න ඒ අත්දැකීම කියන කාරණාව ප්‍රත්‍යක්ෂයෙන් එක තියෙද්දි ඒක අත්දැකීම් ලෝකයක් කියන කාරණාවේ ලැබීමේ කෘත්‍යයක් එක නැතුව දකින්න දෙයට ඥානය කියන්නේ. දැන් අද අපට ඕනත් ඔක්කොම අත්දැකීම් ලෝකයක් කරගන්න. ඒකනේ වැඩේ තියෙන්නේ. ඔක්කොම අත්දැකීම් මේ විචක්ෂණය කියන එකට හරි කම්මැලි. අත්දැකීම් ලෝකයක් කරගන්න පුදුම කැමැත්තක් තියෙන ඔක්කොම. ඒ නිසා උපමාවත් එක්ක හොඳට හිතලා බලන්න. සියලුම වචන විවහාර සංඥා විපාකයක් සියලුම විවහාර. එතකොට මේ විවහාර සියලුම එක විවහාරයක්වත් මොනවා හරි දෙයකට හරිම අර්ථයක් තියෙනවා නම් ලෝකේ ඊතරොන දහම කියන ප්‍රතිපදාවත් එක්ක කතා කරන තැනදී ඊතරොන දහමක් නැහැ. හරි ලෝකේ හරිම අර්ථයක් තියෙනවා. ඊතරොන දහමක් නැහැ. ලෝකේ හරිම අර්ථයක් තියෙනවා. එච්චරයි. ඒක හොඳට ඒක තේරුම් ගන්නට ඕනේ. සැබෑම අර්ථය කියන කාරණාව ඊතර වීම. ඊතර වීම කියලා අර්ථයක් ලැබෙන්න අත්දැකීම් ලෝකයක් වෙනවනම් ඒකත් ආය අත්දැකීම් ලෝකයක් විතරයි ඈ. තේරුම් ගන්න. සනස බොහොම පින් සනස තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ ළඟදී දේශනා කරපු ဒုတိ ය
ගද්දුල බද්ද සූත්‍රය අහද්දි මට දැනුණු දෙයක් ස්වාමීන් වහන්සේ. ඒ සූත්‍රය අහද්දි මම ස්වාමීන් වහන්සේට හොඳින් අනුගත වෙලාම හිත යොමු කරගෙනමයි ඇහුවේ. අර චරණ චිත්‍රයේ උපමාව අරගෙන ස්වාමීන් වහන්සේ විස්තර කරනවානේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවානේ මේ ස්වરૂපය නිත්‍යද අනිත්‍යද කියලා. එහෙම ස්වාමීන් වහන්සේ අහද්දී අපේ හිත අර චින්තනය එතනමයි තිබුණේ. ආයේ අපිට අමුතුවෙන් අනිත්‍යයි කියන එකක් හිතන්න උවමනාවක් තිබුණේ නැහැ. එතෙන්ටම අපේ හිත චින්තනය ගෙනල්ලා තිබුණ ස්වාමීන් වහන්සේ. ඉතින් එතනදී මට අර නන්දකෝවාද සූත්‍රයත් මතක් වුණා. ඉතින් ඒ වෙලාවේදී මට ලොකු සතුටකුත් එක්ක ස්වාමීන් වහන්සේට තියෙන ගෞරවය, ශ්‍රද්ධාව තව තවත් වැඩි වුණා. ඒ ස්වාමීන් වහන්සේ අපිට නිතරම කියලා දෙනවනේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වෙන්න නැවීම අර යස කියන්න විතරයි තියෙන්නේ කියලා. ඉතින් එහෙම හිතද්දී ඒ වගේ හැඟීමක් මට දැනෙන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම අර ජීවිතය ගැන තවදුරටත් හිතද්දී මේ චිත්‍රයකින් ස්වරූපයකින් කොච්චර අපිට විසිතුරු ලෝකයක් මවා ගන්න පුළුවන්ද කියලා හිතුණා. අපේ අහුවීම කොච්චර ප්‍රබලද කියලා හිතුණා. ඉතින් අපේ යෙදෙන අර හැම අරමුණක්ම දිය බුබුලක් වගේනේ කියලා හිතුණා. අරමුණක් එනවා ඒක තව තවත් මවාගෙන ඒක පිපිරෙනවා. ඊට පස්සේ තව අරමුණක් එනවා. ඒකත් ඒ වගේ පිපිරෙනවා. ජීවිතය හරිම නිස්සාරයි. මේ හැමදේම ස්ථිරතාවයක් නැහැනේ කියලා එහෙම හිතුණා ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ මේම හිතන්න කියලා දුන්නේ ස්වාමීන් වහන්සේ තමයි නිතරම මතක් කරනවා එහෙම හිතන්න. ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් තවදුරටත් මේ ගැන උපදේශයක් ලැබෙනවා ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අතරම මෙහෙම හිතන එක හොඳයි. ඊළඟට හිතපු කාරණා ලැබීම කියන කාරණාවක් එක්ක සතුටු වෙන එකත් අපි අහපව් හිතන්න පෙළවෙන්නට ඕනේ. මොකද එතකොට තමයි අපට තවත් ඉදිරියට යමු වෙන්න පුළුවන්. නැත්නම් අපි ඒ කාරණාව ආය අල්ලගන්න යමු වෙනවා. ඉතින් ඒකත් අපි විවහාරයක රිංග ගැනීමකින් තොරව වෙන්න හිතීම දියුණු කරන්න ඕනේ. ඒක ඇත්තට එකපාරට අපට ඒ වගේ හිම දිගටම කරගෙන යන්න බෑ. ඉතින් දේශනාවක් අහනකොට හරි ඒ විදිහට ඉන්න පුළුවන්කමම වටිනවා. දේශනාවක් අහද්දී ඒ විදිහට ඉන්න පුළුවන්. අර්ථ විග්‍රහයක් මේකයි අනිත්‍ය කියන ලැබීමේ අර්ථ විග්‍රහයක් කතා වෙන්නේ නැති වෙන විදිහට මම හිතන්නේ අපි අර ඊට පස්සේ ගෝමේ පින්ඩෝපම සූත්‍රයේ ඒ දිගටම මම පැහැදිලි කරා අර ගිනි ලාව ගොඩක පීනලා පිච්චෙනවා පිච්චෙනවා කියන අය ගැන හිමනේ. අන්න එහෙම නියද බලන්න හදන්නේ. ලාව ගොඩක් තියෙනවා බහැලා පිච්චෙනවා කියලා බලන්න යනවා. අන්න එහෙම තියෙන මෝඩකම් ලෝකේ තියෙන්න යනවනේද ගොඩක් වෙලාවට. ඉතින් ඒ මම අර කලින් කිව්ව අත්දැකීමක් ලබන්න අත්දැකීම් ලෝකෙට ගෝචර කරගන්න යනවනේ. එහෙම නැතිව ලාව දකින්නකොට පිච්චෙනවා කියන කාරණාව දකින්න තියෙන නුවණ වගේ ලාවල පීන පිච්චෙනවා කියන කාරණාව නැති වෙන්න නැති කියන මෝඩකමක් නේ කාරණාව. කියන්නේ මෝඩකමක් නෙමෙයි ඒකට වෙන වචන නැහැ කියන්නේ. ලාව ගොඩේ පීනන මිනිස්සෙක් පිච්චෙනවා කියන්නේ කොහොමද? කියන්න බෑනේ. ඒකට මෝඩකම කියලා කියන්නත් බෑ. කියන්නේ මෝඩකම හරි කියලා කියන්න මේ ඉන්දිපේ මිනිස්සෙක් පිච්චිලානේ මැරලානේ. ඉතින් ඒක නිසා ඒ විදිහට මේ කියන්නේ ඒ එක්කම චින්තනයේ මෙහෙවන කාරණාව තමයි වැදගත්ම. ඊට පස්සේ අපි නැවත ඒක කියන්නේ සාමාන්‍ය ඉතින් ලෝකයේ අල්ලගෙන හතට වීමක් යම් මට්ටමකට ඒකේ තියෙනව නැත්තේ නැහැ. නමුත් අපි ඒක පවා හිතන්නට ඕන නැත්නම් අපි ආයේ ඒක එක්ක අහුවීගෙන යනවා අතහරි ගන්න අමාරු වෙනවා. ඉතින් ඒක හරි වැදගත්. එහෙම හිතන එක ධර්මයකට අහුම්කම් දෙන්න තියෙන්නේ. නිවැරදි අහුම්කම් දීම කියන්නේ ඒක තමයි. නැත්නම් අපි අර අපේ අත්දැකීම් ලෝකෙට අරගෙන හතුටු වෙන්නයි සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ. ලැබිලා මොනවා හරි නිර්වචනය මොනවා හරි ලැබිලා. ඒක එහෙම හතුටු වෙලා හරියන්නේ නැහැ. ඒකයි මේ සම්පූර්ණ මේ ධහම තියෙන්නේ ශ්‍රද්ධා සාදු පතිට්ඨිතව. ශ්‍රද්ධාව කියන කාරණාව හරවත් කරගෙන තමයි හැම එකම. ශ්‍රද්ධා මාත්‍රය තියෙනෙත් ඒකත් එක්ක, ශ්‍රද්ධානුසාරිය තියෙනෙත් ඒකත් එක්ක, සෝතාපන්න භාවය කතා කරන තැනත් එතනත් එක්ක. ඒතර බලන්නකො මේ හැම එකම තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඉතින් එහෙම වෙන්න තියෙන විදිහක් නැහැ නැත්තම්. ඇයි අපේ ශ්‍රද්ධාරුචන සෝආකාර පරිත්‍යාග විඥානකාන්ත කියන අපේ අධ්‍යක්ෂින් ලෝකයේ යම් කිසි දෙයක් නිර්වචනය වෙනවා නම් එතන මම්මනේ. බාහිරට යොමු වෙන්නේ නැහනේ. ඉතින් බාහිර කියන කාරණාවට නිවැරදි යොමු වීම කියන්නේ චින්තන රටාවත් එක්ක නිවැරදි යොමු වීම කියන්නේ
ආය වෙන බාහිරකට යමු වෙන්න ඉඩක් නැහැ. ඒ වෙන ගලපන්නේ කොහොමද වෙන එකට යමු වෙන්නේ? මම ඉඳලානේ ආයේ. එහෙනම් යමු වෙලා නැහැනේ. තීරණය කරන්නේ කොහොමද? අරක හොඳයි මේක හොඳයි කියලා. අර ස්වාමීන් කියන කාරණාව ගොඩක් ඊට වඩා හොඳයි. දැන් මේමම සිදුවෙනව කාරණාව නම් අන්න සිදුවෙනවා නම් ඒ කාරණාවයි හරි. ඒ කියන්නේ ඊතර වීම සිදුවෙනවා කියන කාරණාවෙන් නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට කොහොමද අහගෙන ඊතර වෙනවනේ. ලැබීම කියන කාරණාවක් එක්ක යමු වෙනවා නම් එකකරවත් අනුගත වෙලා නැහැ. කොහෙන් හරි ලැබෙන එකටයි යමු වෙන්නේ. මමම තීරණයක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ එක හොඳට හිතන්න ඇත්තටම හොඳයි හිම. ඒ වගේම අර විදිහට අල්ලගන්න නැති වෙන විදිහට හිතීම දියුණු කරන්නට ඕනේ. ඊට පස්සේ අවසරයි සන්නංශ සන්නංශ අර දැන් සති දෙකකට විතර කලින් කරපු අර නිබ්බාන අනිච්ච දුක්ඛ අනාත්ම නිබ්බාන සූත්‍ර වලින් මට ආපු පොඩි ප්‍රශ්නයක් සන්නංශ ඒකේ අර දුක්ඛ සූත්‍රයේ කියනවා කිංචි සංකාරං සුඛතෝ සමනුපස්සතෝ වුණොත් ඒ කියන්නේ මාර්ගයට බැස ගන්න නැහැ කියලා කියන්නේ එතන. නමුත් අර නිබ්බාන සූත්‍රයේ සන්නංශ නිබ්බාන නිර්වාණය සුඛතෝ සමනුපස්සතෝ වුණොත් මාර්ගයට බැස ගන්නවා කියලා කියන්නේ සන්නංශ. එතෙන්දී එතන නිර්වාණය සංකතයක් නොවන නිසා සන්නංශේ එහෙම කියන්නේ කියලා හිතුණා. අනිත් එක නිබ්බාණය සුඛතෝ සමනුපස්සති කියන්නේ අර නිර්වාණයට කැමැත්තක් කියන එකත් නැත්තම් ප්‍රාර්ථනා කිරීමක් වගේ එකක් වෙන්න බෑ. ඒක ඊට වඩා එතන කියන අර්ථය මොකක්ද සන්නංශ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. අපි ඉස්සල්ලාම බලන්න ඕනේ නිවීම කියන්නේ මොකක්ද කියලා. දැන් ප්‍රාර්ථනාව කියන්නේ නියන්නයි, අල්බයන්නයි, බායන්නයි, නයන්නයි ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහනේ. දැන් පත්තනා හොති කියලා විග්‍රහයකුත් තියෙනවානේ ශේකයයි සම්බන්ධෙන්නේ. අර මේ නොලබපු නිවීම බයිමට අපේක්ෂාවෙන් ඉන්නවා කියන කාරණාවක් තියෙන්නේ. ඒක ශේකයට හරි. එයා හරි. ඒ ප්‍රාර්ථනාව කියන්නේ නියන්නයි, අල්බයන්නයි, බායන්නයි, නයන්නයි ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. ප්‍රාර්ථනා කරනවා කියන එක නෙමෙයි අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ කියන්නේ හරියට මේ වගේ. මොකද්ද? ඒකට උපමාව දේශනාවෙම තියෙනවා. රජකුමාරයෙක් ඉන්නවා. ඔටුන්න හිමිවන රජකුමාරයා. අහවල් රටේ රජතුමෙක් ඔටුන්නු පළදනවා. අනේ මම කවදද ඔටුන්නු පළදින්නේ? දැන් එයා අනිවාර්යෙන් ඔටුන්නු පළදිනවනේ. ඒ රජකුමාරයා අනිවාර්යෙන් ඔටුන්නු පළදිනවා. අනේ මම කවදද ඔටුන්නු පළදින්නේ? ඔන්න ඒ රටේ ඉන්නවා මේ රොඩි නැත්නම් ඒ කාලේ සුද්‍රයෙක්. සුද්ද කොල්ලෙක් ඉන්නවා. ඒ සුද්ද කොල්ලට අහන්න හම්බ වෙනවා මේ අහවල් රටේ රජතුමා රජකම ඔටුනු පෙරදුවා කියලා. අනේ මං කවදද රජ වෙන්නේ? හිතේයිද? හිතෙන්ද ඉඩක් තියෙයිද? හැඟීමක් තියෙයිද? ඇත්තෙම නෑ. ඔන්න ඔය වගේ තමයි එහෙම ඒ කියන්නේ ඇත්තටම හිතෙන්නම ඉඩක් නෑ. අපි හිතමු විහිළුවට හිතුණා කියලා. විහිළුවට හිතුණා කියලා. සුද්‍ර කෙනෙකුට අනේ මටත් රජ වෙන්න නැත්තම් ෂෝක්නේ. අන්න ඒ වගේ තමයි පුතඥ කෙනාට නිවීම ගැන පැතීම. පුතඥ කෙනාගේ ඒ කියන්නේ නිබ්බාණය පිළිබඳ ඥානෙ නැති, කියන්නේ නිවීම කියන දේ ඥානෙ නැති හොතපන්න නොවිච්ච කෙනාගේ ඇතිවන නිවීමේ අපේක්ෂාව ශුද්‍රයෙකුට රජකම බලාපොරොත්තු වෙන රටක රජ කෙනෙක් ගොට්නු පළදනකොට අනේ මටත් රජකම ලැබෙන්න නැත්නම් කියලා හිතෙනවා වගේ. ඒක හිතෙන විහිළුවට බෑ ශුද්‍රයාට. මොකද සුද්‍ර කෙනෙකුට ඒක මේ ඇත්ත වශයෙන්ම හිතෙන්න ඉඩක් නැහැනේ. විහිළුවකට නිකන් හිතෙන්නේ. අර විහිළුවට කියන්නේ අපට ජනාධිපති වෙන්න පුළුවන් නම් කියලා වගේ නිකන්. අද කාලේ නම් ඉතින් පුළුවන් නේ මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටන්නේ තියෙන්නේ. ඡන්දයක් එක්කනේ. ඒ කාලේ හිම නෙමෙයිනේ. ඒ කියන්නේ ඒ කාලේ ඉන්දිය සමාජයේ රාජ පරම්පරාව කියන්නේ හිම එකක් නෙමෙයි. එතකොට අන්න ඒ වගේ දැන් අපි මේ ඔක්කොම දැන් නිවන දන්නවනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ හරි ඒවා ඔක්කොම දන්නවා. හරි පුදුමයි. එහෙම දැනගන්නේ මොකද්ද? නියන්නයි, අල්බයන්නයි, බයන්නයි, නයන්නයි. නැත්නම් නියන්නයි, ඊයන්නයි, මයන්නයි. ඔය ටිකනේ දන්නේ. ඉතින් අන්න ඒ වගේ වැඩක්. ඒක නිසා රජ ඔටුන්න හිමි රජකුමාරයාට ඒක රජකම කොහොමද ලැබෙනවා. අන්න ඒකත් එක්ක ඒ ලැබීම කියන කාරණාව එකයි අපේක්ෂාව. එතෙන්ද හැර නිවීම ගැන මොනවා හරි කාරණාවක් තියෙනවා නම් ඒ අයට හැර කියන එක ඒ අය ඉන්න බවක් එක්ක නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම අර රජ ඔටුන්න හිමි වෙන කෙනානේ.
අනිත් අයගේ තියෙන පුස්සක්. තනිකර පුස්සක් තියෙන්නේ. ඒ කවදාවත් කියන්නේ ඒකට වෙන වචන කියන දෙයක් නැහැ. නිබ්බාණය කියන දේ පිළිබඳව. එතකොට සංඛාර දුක එක හරි සංඛාර දුක කියන්නේ මම ඒක විග්‍රහ කරලා පෙන්නනවා පිහිටීමක් කියන එකත් එක්ක නොයෙදෙන බව කියන එක. නිබ්බාණය කියන කාරණාව එක දුක්ඛතෝ කියනකොට කියන්නේ නොපිහිටන්නනේ නොපිහිටීම. කියන්නේ ඊතර වීමක් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති කියන කාරණාවට නොගැලපෙන විදිහේ ගැඹීර දෙයක් ඇහෙනකොට ඒකේ පිහිටීමක් නැහැ. එතකොට එහෙම ඇහෙන දේ පිහිටන්න හිතෙන්නේ නැහැ ඒකට. අර ඒකනේ තියෙන්නේ අර මං කි බාලයාගේ ගතියේ තියෙනවා මොකද්ද? සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්තියේ ගැලපෙන්න තියෙනකොට මොකද වෙන්නේ? සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති ගැලපෙන එකට යමු වෙනවා. පිහිටන්නේ නැහැ නේ කෙනෙක්. පිහිටන්නේ නැහැ. සක්කාය නිරෝධේ නිබ්බානේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අර්ථාන්විත හැබැයි අතන අර ඇහෙන්නේ සක්කාය නිරෝධයම වෙන්න පුළුවන්. ඒ වචනේමයි, ඒ විදියටමයි, ඒ උපමාවයි. හැබැයි සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්තියට ගැලපෙනවා. පිහිටන්නේ නැහැ. අන්න අර ඇහෙන සැබෑම කාරණා වෙනකොට පිහිටන්නේ. අන්න නිබ්බාණං දුක්ඛතෝ සමනුපස්සති. නිබ්බාණං දුක්ඛතෝ ඒ කාරණාවේ පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ සන්තපණීත කියලා පෙන්වන්නේ අර ගම්භීර ධර්මය ඇහෙන තැනදී. විචක්ෂණශීලී භවෙන් යුක්ත කෙනාට දැන් ලැබීමක් කියලා නෑනේ. දැන් අපි බලනකොට ලැබීමක් වෙන්න එපා මේ සාන්තපණීත වෙන්න නේ. ලැබීමක් කියලා නැහැ. හිතන ක්‍රමයට අනුයි. හිතන ක්‍රමයට, ඒ කියන්නේ හිතන විදිහට හිතන ඒ කියන්නේ මේ ආකාර පරිවිතක කියන කාරණාව කියන එක නෙමෙයි විචක්ෂණශීලී බව කියන එක. විචක්ෂණශීලී බව කියන එක. ඒ කියන්නේ කිසිදු විදිහකින් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානක්ඛන්ති එක ලැබෙන එකක් නෙමෙයි. කියන්නේ අද්දකින් ලෝකේ නිර්වචනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි ධර්මයේ සන්තපණීත වෙන්නේ. ගම්භීර දුද්දස දුරානුබෝධ අතක්කාවචර සන්තපණීත නිපුණෝ පඬිත වේදනියෝ කියලා තියෙන්නේ. සන්තපණීත. අන්නේ සන්තපණීත කියන කාරණාව. අන්න මොකද්ද වෙන්නේ? නිබ්බාන සුඛතෝ සමනුපස්සති. ඒකම අන්න යොමු වීමක් තියෙනවා, අනුගත වීමක් තියෙනවා. ඒ දහමත් එක්ක අනුගත වීමේ කෘත්‍ය තමයි ඒ නිබ්බාන සුඛ සමනුපස්සති කියන නිර්වචනය. නැත්තම් කොහෙන් හරි සද්ධාරු චන්සෝ ආකාර පරිත්තක දිටිනිඥානක්ඛන්ති කියන්න ඕන කාරණා තමයි නිබ්බාන දුක්ඛතෝ සමනුපස්සති කියන කාරණාව. දෙතරවත් සම්මත. බොම්බින් සෝනසේ තෙරොන්සනේ. අවසරයි ස්වාමීන් වහන්සේ, ශරීරයට දැනෙන දැනීම් පිළිබඳව මම කරපු විචක්ෂණයක් ගිය සඳහා මම ඔබ වහන්සේට ඉදිරිපත් කළා. බයිසිකලයක් පදින අවස්ථාවක් අරගෙන එතකොට දැනෙන දැනීම් කීපයක් ගැන තමයි මම එදා කතා කළේ. බයිසිකලයේ කොටස් නිසා ඇතිවෙන දැනීම්, ඒ වගේම හිරු රශ්මිය, සුළඟ වගේ බාහිර සාධක නිසා ඇතිවෙන දැනීම් එදා මම උදාහරණ විදියට මතු කළා. බයිසිකලයේ කොටස් නිසා ඇතිවෙන දැනීම් ගත්තාම මගේ අවධානය වැඩිපුරම ගිහින් තිබුණේ බයිසිකලයේ හැන්ඩලය, ආසනය, පෙඩලය වගේ බයිසිකලයේ කොටස් නිසා ඇතිවෙන දැනීම් වලට. මේ දැනීම් මට දැනෙන්නේ මොන අවස්ථාවලද කියලාත් මම හොයලා බලලා තිබුණා. බයිසිකලයට නගින අවස්ථාවේදී ඉස්සෙල්ලාම බයිසිකලයේ හැන්ඩලය නිසා දැනෙන දැනීම් ප්‍රකට වෙන බව මම කතා කළා. ඒ වගේම අසුන නිසා දැනෙන දැනීම් දෙවනුව ප්‍රකට වුණා. පැදීම ආරම්භ කිරීමත් එක්කම පාදයට දැනෙන දැනීම් තේරෙන්න පටන් ගත්තා. මේ විදිහට පදින අවස්ථාව වෙනකොට තුන් වර්ගයක දැනීම් මට දැනලා තිබුණා. ඊට පස්සේ මට තේරුනේ පාදවලට දැනෙන දැනීම් විතරයි. තදවීම හා ලිහිල් වීම විදිහට පාද දෙකටම මේ දැනීම් මාරුවෙන් මාරුවට ඇති වෙන බව මට තේරුණා. දකුණු පාදයේ තද වෙන විට වම් පාදයේ ලිහිල් වෙන බව, වම් පාදයේ තද වෙන විට දකුණු පාදයේ ලිහිල් වෙනවා කියන කාරණා මට තේරිලා තිබුණා. දැනීම් රාශියක් මේ වගේ එක විට ක්‍රියාත්මක වුණත් මට වරකට දැනෙන්නේ එක දැනීමක් පමණක් කියන කාරණෙත් මම තේරුම් අරගත්තා. ස්වාමීන් වහන්සේ, අද මට දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මින් පළමු කාරණේ තමයි විචක්ෂණය කියන්නේ මේ විවිධ දැනීම් ස්වභාවයන් තේරුම් ගන්න මා දරන උත්සාහයද කියන එක. පළවෙනි කාරණේ විචක්ෂණය කියන්නේ මොකක්ද? මේ මට දැනෙන විදියට මේ වගේ විවිධ දැනීම් ස්වභාවයන් තේරුම් ගන්න මා දරන උත්සාහයද විචක්ෂණය කියලා කියන්නේ. මට තේරුම් ගන්න ඕන දෙවන කාරණේ තමයි නිගමනය කියන්නේ මොකක්ද කියන එක. වරකට දැනෙන්නේ එක දැනීමක් විතරක් කියලා වගේ නිගමනයකට මම ආවා.
එතකොට අන්න විචක්ෂණ ක්‍රියාවලිය තුල මෙන්න මේ වගේ මං ගන්න තීරණද මේ නිගමන කියලා කියන්නේ. ඒ වගේම විතක්ක ਵਿਚාර කියන්නේ මොකද්ද කියන එකත් මට දැනගන්න ඕනේ. මං හිතුවා මම කොච්චර දුරක් බයිසිකලේ පැදලා තියෙනවද, තව කොච්චර දුරක් ඉදිරියට මට යන්න තියෙනවද වගේ විචක්ෂණය කරන විට මගේ සිතට එන අරමුණුද මේ විතක්ක ਵਿਚාර කියන්නේ. වෙනත් වචන වලින් කිව්වොතින් විචක්ෂණය කරන විට සිත තීරණය කරන දේ නිගමන ලෙස හඳුන්වන්න පුළුවන්ද? විචක්ෂණය කරන වෙලාවදී සිතට එන අරමුණු විතක්ක ਵਿਚාර කියලා නම් කරන්න පුළුවන්ද? වගේ කාරණා මට අද දැනගන්නට අවශ්‍යයි. ඒ වගේම විචක්ෂණය සාර්ථක වෙන්න නම් නිගමන වලට විතක්ක ਵਿਚාර වලට යන්නේ නැතුව දැනීම් වල පමණක් සිත පිහිටුවාගෙන සිටිය යුතුද කියන එකත් දැනගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ නිගමන හා විතක්ක ਵਿਚාර කියන පද මා විග්‍රහ කළ විදිය හරියද නැත්නම් මේ පද අතර වෙනස මා හඳුනාගත යුත්තේ කොහොමද කියන කාරණා මට අද තේරුම් කළ දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඇත්තටම ප්‍රශ්න මතුවෙන විදිය හොඳ. ප්‍රශ්න මතුවෙන විදිය හරිම හොඳයි. මොකද හේතුව ඒ හිතන කරුණු එක්ක ඒ ධර්මයේ ඇහෙන කාරණා එක්ක අවංකව ප්‍රශ්න මතුවෙච්ච බවක් පෙනෙනවා. එතකොට දැන් ඉස්ලාම ඇහුවා විචක්ෂණය. විචක්ෂණය කියන කාරණාව හෙවීමේ ලැබීමකින් තොරව සිදුවන වැඩපිළිවෙල. ඒ කියන්නේ විචක්ෂණය කියන කාරණාව. කියන්නේ විචක්ෂණය දැන් නිගමනය කියලා අම්මා අහුවනේ වචනය. විචක්ෂණය කියලා ලැබෙනවා නම් නිගමනයක්. විචක්ෂණය කියලා ලැබෙනවා නම් ආයේ නිගමනයක් දීලා. එතකොට නිගමනයකට යෙදෙන්නේ නැතුව යෙදෙන කාරණාවේ සත්‍ය හෙවීමේ යෙදෙන කටයුත්ත සිදුවීම විචක්ෂණය. යෙදෙන කටයුත්තක් බව මෙය විචක්ෂණයයි කියලා ලැබීම නිගමනය. ඒක නිගමනය. ආයෙත් එක ලැබීම නිගමනය. ඒ කියන්නේ කරෙන්න ඕන වැඩේ නෙමෙයි වෙන්නේ, කරන වැඩේ ගැන නිගමන දෙනවා. ඒක විචක්ෂණය නෙමෙයි, ඒක නිගමනයක්. ඒ නිගමනීය විතක්ක ਵਿਚාරත් එක්කයි බැඳලා තියෙන්නේ. ඒ නිගමනීය බැඳලා තියෙන විතක්ක ਵਿਚාරෙක්. කරන වැඩේ එක්ක යෙදෙන කාරණාවේ කරන වැඩේ එක්ක සිදුවෙන සිදුවීම නිගමනයකින් තොරව ඒ වැඩේ සිදු වෙනවා නම්, ඒ කියන්නේ නිගමනය කියලා කියන්නේ වැඩේ, කියන්නේ සිදුවෙච්ච වැඩවල කියන එක නෙමෙයි, කරපු වැඩේ විචක්ෂණයයි කියලා දෙන නිගමනය. කරපු වැඩේ විචක්ෂණයයි කියලා දෙන නිගමනය යනවා නම් ඒක විතක්ක ਵਿਚාර කියන කාරණාවක් එක්ක ප්‍රකල්පණයත් එක්ක අපි දෙන නිගමනය. එහෙම නැතුව සිදුවෙන වැඩේ ගැන ප්‍රශ්නේ තියෙන්නේ දැන් බයිසිකලේ පදින එකනේ. හරි ඒක ගැන හොයනවා. එච්චරයි. මේක විචක්ෂණයද නැද්ද? විතක්ක ਵਿਚාරද නැද්ද? ඒ ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රශ්නේ එනවා නම් ඒ කියන්නේ ඒකත් එක්ක අපි මේක විචක්ෂණේ හරි මොනවා හරි කියලා කාරණාවක් එක අපට එනවා නම් ඒක නිගමනයක්. ඒකම විචක්ෂණේ නෙමෙයි, ඒකම විතක්ක ਵਿਚාරයක්. ඒකම විචක්ෂණේ නෙමෙයි, ඒකම විතක්ක ਵਿਚාරයක්. ඒ නිසා අපි කෙරෙන කාරණාව එක්ක යෙදෙන විදිහේ කරන කාරණාව එක්ක හොයන්න ඕන. යෙදෙන විදිහේ කරන කාරණාව එක්ක විචක්ෂණයයි කියලා නිගමන වලට ගියොත් විතක්ක ਵਿਚාරයක හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා කරපු වැඩ ටික එක්ක සහ ප්‍රශ්නයත් එක්ක ඒ කාරණාව අහපු එක ගොඩාක් වැදගත්. ඇත්තටම මේ කරන්න යන වැඩේ ගොඩක් හොඳයි. අර නිගමන ඊළඟට නිගමනත් එක්ක විතක්ක ਵਿਚාර නිගමන දෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට තමයි දැන් එකපාර දෙකක් වෙන්නේ. ඒ ඇත්තටම නිගමන. ඒ කියන්නේ ඒක තේරිච්ච එකම හොඳයි. ඒවා නිගමන. ඒතර නිගමන දෙන්නේ විචක්ෂණය කියන එකත් එක්ක නෙමෙයි, සද්ධාලෝච අනුසව ආකාර පරිවිතක දිටිනිඥානක්ඛන්ති කියන මෙන්න මේ රාමුවත් එක්ක අපට යම් කිසි විදියකින් කරන විතක්ක ਵਿਚාරවල උත්තරයක්. විතක්ක ਵਿਚාරවල උත්තරයක්. ඒක නිසා අපට නිගමන දෙන්න යෑමම දැන් ඇහිච්ච කරුණු එකනේ. ඇහිච්ච කරුණු කල්පනා කරන ක්‍රමේ ඔවත් එක්කනේ නිගමනයන්නේ. එතකොට නම් මේ නිගමන වලට ඉඩ තිබිලා තියෙන විතක්ක ਵਿਚාර. ඒ නිසා මේ නිගමන වලට යන්න හොඳ නෑ. නිගමන වලට යොමු වෙන්න හොඳ නෑ. වෙන වැඩේ මොකද්ද? අන්න හොයාගෙන යනවා. එච්චරයි. කිසිදු කාරණාවක නිගමන වලට ඉඩක් දෙන්න හොඳ නෑ. දැන් මේ කියපු ටික තුළම හොඳට හිතලා බැලුවොත් එහෙම අර ඊතර වීම කියන වචනයක් කතා වෙන්නේ නැතුව ඊතර වීම කියන එකට අර්ථයක් ප්‍රකට වෙන්නේ නැද්ද බලන්නකෝ. ඊතර වීම කියන වචනයක් කතා වෙන්නේ නැතුව ඊතර වීම කියන එකට අර්ථයක්. අන්න ඒක අපි ඉඩ දෙන්නේ නැහැ.
අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. හරියට මොකද්ද කරන්න යන්නේ? අද බීජ වපුරනවා බීජේ. බීජයක් වපුරනවා. මේ වපුරපු වෙලෙම වීයෝනේ. වපුරපු වෙලෙම උනේ. අන්න ඒක වැඩේ තියෙන්නේ. වපුරනවා ෆස්ට් එක වහන්නෙත් නැහැ. දැම්ම අපිට වී නෙමෙයි මොනවාද අඹයටිය. දැම්ම වී කෝණෑණි අඹ තාම. ආයෙ දැම්ම කෝණෑණි අඹ තාම. ඇටේ දානවා උඩට ගන්නවා. අඹ නෑනි කියනවා. ඇටේ යටට දානවා උඩට ගන්නවා. වලට දානවා උඩට ගන්නවා. අන්නේ වගේ වැඩක් වෙනවා. ඒ වගේම වැඩ. කියන්නේ ඒක මහා මඤ්ඤාණකමන්නේ. මහා මඤ්ඤාණකමක්නේ. බුද්ධ මඤ්ඤාණකම. අන්න ඒ වගේ වැඩක් වෙනවා. අපි යම් කිසි විදිහකින් අර මොනෝhari නිගමන වලට යන්න කියන්නේ මොනෝhari කියන එතන ධර්මයේ පැත්තෙන් යමු වෙන මේ වචනත් එක්ක යද්දී ගොඩක් ප්‍රශ්නයක්. දැන් අර කාරණාව නම් යම් කිසි හොයන්න හරි මට්ටමන්නේ. අර දැන් වෙන නිගමන වලට යන්න ගියොත් එහෙම ගොඩක් පැටලෙනවා. ඉතින් ඒ නිසා ඒ කරගෙන ආපු කරුණු හොඳයි. ඊළඟට අනිත් එක තේරුම් ගන්නට ඕනේ අපි කවදාවත් එහෙම නොකර ඉන්නවාම දිගට කියන එකක් නැහැ. ඊළඟ ඉතින් කවුරුත් ඕනේ නැහැනේ උපකාර කරගන්න. ඒ කියන්නේ අපි දැන් ඔන්න එහෙනම් හරියටම මේ දේ කරගෙනම ඉන්න ඕනේ හරි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් කවුරුත් ආයේ ඕනේ නැහැ තමන්. හරිනේ දැන් වැඩේ. අන්න ඒ අයට මොකද්ද කියන්නේ? අන්න මේ අනුන්ගෙන් උපකාරය අවශ්‍ය නැහැ කියන ඇති. පරප්‍රත්‍ය රහිතයි කියනවා. එහෙම කට්ටියන්. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම පරප්‍රත්‍ය ඕන කියන්නේ අපිට නිවැරදිම දේ වෙනවා කියන එක නෙමෙයි. හැබැයි වැරදි යන්න යමු වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. වැරදි යන්න යමු වෙනවා. ඉතින් ඒ කාරණා ටික තමයි තියෙන්න ඕනේ. අවසානට අහ ප්‍රශ්නේ මට මතක නෑ අම්මා. මොකද අවසානට ඇහුවේ? අවසානයේ ස්වාමීන් වහන්සේ ඇහුවේ විචක්ෂණයයි නිගමන විතක් ਵਿਚාර කියන පද තුනක් ගැන මම කතා කළා. ඒවා විග්‍රහ කරපු විදිය හරිද කියලා තමයි මම ඇහුවේ. එහෙම නැත්නම් ඒ පද තුන අතර වෙනස මම තේරුම් ගන්න ඕනේ කොහොමද කියන කාරණා ගැන තමයි මම ඇහුවේ. මේ පද තුන අතර වෙනස ගැන තමයි කතා කරේ. හරි. ඉතින් මේ පද තුන එතකොට මම එකයි විග්‍රහ කරලා පෙන්නුවේ. නිගමනය කියන එක විතක් ਵਿਚාරات එක්ක තමයි බැඳලා තියෙන්නේ. ඒක ඇත්තටම තරකාවචරය කියන නිර්වචනේ. නිගමන කියන එක තරකාවචරය කියන එක නැත්නම් අපි සාමාන්‍යයෙන් සමාජයේ පවා තියෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමනනේ. ඒ විදිහට බැඳලා තියෙන්නේ. යම් කිසිවෝ නිගමනයකට එන්නේ නැති වෙන විදිය සිදුවීම වැඩපිළිවෙල එදේ මේ කෘත්‍යයේ සිදුවීම වැඩපිළිවෙල කියන එක තමයි විචක්ෂණය කියන්නේ. හැබැයි විචක්ෂණය කියලාවත් නිගමනයකට එන්නේ නැහැ. එනවා නම් ආයෙ ලැබීමක්. හොඳයි තේරුණා. තේරුණාද දැන් යම්මට පස්සේ තව අහන්න එතකොට තවත් තේරුම් ගන්න පුළුවන්. වැටුණා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට ඒ කිව් කරණාව ගැන පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් අපි ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කියන්න ඕනනේ ස්වාමීන් වහන්සේ අපි විචක්ෂණය කරා කියලා. එතකොට දැන් ඉතින් අපි එතකොට නිගමනයකට ගිහිල්ලා ඒක කරන්න. අන්න ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙන්න මෙහෙම අපි හිතනවා. මෙහෙම හිතනවා. හිතන විදිහනේ කරන්නේ. හිතන කරුණු එක්කනේ ඔක්කොම කතා කරන්නේ. අපි ඔකට අර වචන පටලවා ගන්න කාරණාව එක්ක නිගමන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වචන පටලවා ගන්න නැතුව අපි මේ හිතන විදිහ මෙන්න මෙහෙම හිතුවා. දැන් අම්මා කිව්වේ ඔන්න මට වැටෙයිද දන්නේ නැහැ. වැටුනොත් මෙහෙම වෙයිද දන්නේ නැහැ. මේ කරුණනේ මේ කියන්නේ. දැන් ඒ හිතපු විදිය කියනවා. හිතීමේ කෘත්‍ය විචක්ෂණය. අපි ඒකට නිගමන දෙන්න හොඳ නැහැ. හිතපු විදිය කතා කරනවා. හිතීමේ කෘත්‍යනේ විචක්ෂණය. අපි ඒකට නිගමන දෙන්න යාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි සම්පූර්ණයෙන්ම එහෙමම වෙනවා කියන එකත් එක දිගටම වෙන්නේ නැහැ. එක දිගටම කියන්නේ ඒක පවත්වන්න සහ ඒක ඉන්න පුළුවන්කමක් දෙන්නේ නැහැ. එහෙම දෙනවා නම් ධර්මයක් ඇහිද ඉතර වෙන්නට ඕනේ සම්පූර්ණ. වරදිනවා නැත්තේ නැහැ. ඒ වැරදිනේ යන්න තියෙන්නේ. ඉතින් අපි ඒකත් තේරුම් ගන්නට ඕන. වැරදි යන්න තියෙන්නේ. අපට ඕනත් කොහොම හරි හරිම දේ කියලා ආයි සද්ධාරෝච අනුසවාකාර පරිත්‍යාග ජනකන්දේ කියමු වෙන්නේ. හරිම දේ කියලා. ආයි අපි සහවුරු වෙන්නේ. අන්න එතෙන්ද යන්න හොඳ නැහැ. ඒකයි මම අර කිව්වේ කලින්ම මහ ප්‍රශ්නයට මම කිව්වේ ඊදෙන කාරණාව හිතන්න. එච්චරයි. ඊදෙන කාරණාව හිතන්න. එතකොට වෙන කරුණක් ඉන්නේ. ඒ සත්‍යවාදී කියන්නේ ඒක. ඊදෙන කාරණාව හිතන්න. එතකොට ඒක ටික ටික වර්ධනය කරගන්න තමයි මේ හැම එකක්ම කියලා දෙන්නේ.
මේ හිතීම කියන කාරණා වර්ධනය කරගන්න. එහෙම නැති වුණොත් එහෙම මේ ලෝකේ ඒ කියන්නේ ප්‍රඥාව කියන කාරණාව යෙදෙන තැනදී යා හිතන එක විතරයි කරන්නේ. මම අර මේ උදාහරණ අරන් පවා පෙන්වුවේ අර පුංචි ළමයි දැන් අපි කැමති ළමයාට සෙල්ලම් බඩුවක් යදුනට පස්සේ ඒක විනෝද වෙනවටනේ. මෝඩ අම්මලාගේ ස්වභාවය ඒකනේ. හැබැයි හිතන ළමයාගේ ගතිය. දැන් බලන්න යම් කිසි ළමයා සෙල්ලම් බඩුවක් යදුනට පස්සේ ඒක ගලවනවා නම් මෝඩ අම්මලා ගහනවනේ. මෝඩ අම්මලා. ඇයි ඒ ළමයාගේ හිතන ගතියනේ ඒ ළමයාට ඕන මේක වෙන්නේ කොහොමද කියලා හොයන්නේ. ඒ නිසා ගලවනවා. එයාට සෙල්ලම් කරලා විනෝද වෙන්න ඕනේ නැහැ. එයායි ගලවනවා කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. අන්න හිතනවා ඒ ළමයා. එයාගේ මොන දේ හම්බුනත් ඒකයි වෙන්නේ. අන්න ඒ ගතිය ඉස්මතු කරන් තමයි මම මේ හැම එකම පෙන්නන්නේ. ඊළඟට මේ බලන්න නූතන ලෝකේ කොච්චර ඉන්නවද අවුරුදු 10 12 ළමයි මේ මහාචාර්යවරු ඉන්නවා. විද්‍යාඥයෝ ඉන්නවා. ඊළඟට මම දැක්ක ඔන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. අවුරුදු 12ද කොහෙද? එතකොට දැන් ඒ ගතිය බලන්නකෝ. අසාමාන්‍ය ගතිය. ඉතින් මෙන්න මේ ඒ කියන්නේ ඒ සමාජයේ ඒ ළමයින්ගේ කවදාකවත් මේ läගගෙන අර ඉන්න දෙයක් නෙමෙයි තියෙන හිතන ගතියමයි තියෙන්නේ. ඔන්න ඔය ගති ටික දිනු කරගන්න තමයි මේ අවශ්‍යතාවය. නැත්නම් ඒ වගේ ළමයි ඉතින් හරි අවාසනාවයි. මොකද ශනේ උදා වෙන විදිහට නෙමෙයි තියෙන්නේ. හිතීම උපරිමයි. ශනේ මේ දහමත් එක්ක ශනේ උදා වෙන විදිහට නෙමෙයි තියෙන්නේ. හැබැයි හිතීම උපරිමයි. අර අක්කන සූත්‍රය පෙන්නන්නේ දුස්තක්ෂණයක් හැටියට මේ මහා ප්‍රඥාව උපදිනවා. නමුත් ප්‍රඥාව තියන අය උපදිනවා ධර්මයේ ඇහෙන්නේ නැතිසනදී කියලා. ඉතින් අපි දැන් ධර්මයේ ඇහෙනවා කියන ධර්මයට දැන් අපේ සමාජයේ ගත්තොත් එහෙම පුදුම ඕනකමනේ තියෙන්නේ. හැබැයි අර ගතිය නේ. අන්නේ ගතිය ඉස්මතු කරවන්නයි මේ සියල්ලම කරන්නේ. ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ කාර්යයට සම්බන්ධව තව පොඩි ප්‍රශ්නයක් දැන් මතුවුණා. දැන් මම විචක්ෂණය කළේ දැනීම් ගැන. මට දැනෙන දැනීම්, ඒ කියන්නේ දැනෙනවා කියන ක්‍රියාපදේ අරගෙන තමයි මම විචක්ෂණය කළේ. දැන් අපිට බැරිද නාමපද අරන් විචක්ෂණය කරන්න? රූපය කියන්නේ. ඒ වගේ ඒවා කරන්න පුළුවන්ද? මෙතෙක් දවස් විචක්ෂණය කළේ ක්‍රියාපද පමණක් අරගෙන. පුළුවන්. ඒවත් කරන්න පුළුවන්. ඒවත් විචක්ෂණය කරන්න ඕන. මොකද හේතුව මේ මම අර කලින් අහ ප්‍රශ්නයකටත් පැහැදිලි කරේ මේ විවහාරය කියන මේවත් අපි läගගෙන ඉන්නේ. ඒක විචක්ෂණය කරන්නත් ඕනේ. ඒකෙත් ඇත්තටම හොයාගෙන යනකොට අපි මානව ලෝකෙන් හිතපු කාරණාවක් එක තමයි අවසානයේදී එදෙන්නේ. ආපවර චේතනාවක් කියන කාරණාවක් එක තමයි එදෙන්නේ. හැබැයි අපි අත්දැකීම් ලෝකේ ඒ නම් කරන ස්වභාවයක් තියෙනවනේ. අන්නේ කාරණාව එක්ක හොයාගෙන යන්නට ඕනේ. ඒක නිසා සෑම දෙයක්ම හිතන්න ඕනේ. හැබැයි සත්‍යවාදීව හිතනකොට අන්න පේන්නේ නැති දේ පෙන්වන්න කල්යන මිත්‍රෙක් ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපි ආය නිගමන වලට යනවනේ. ආය නිගමන වලට ගිහලා හතුට වෙනවා. ඒක තමයි මේ සාමාන්‍ය දැන් විමුක්තිකාම සමාජයේ එහෙම නිගමන වලට යන්නේ බුදුම විදිහට හිතලා. එතකොට ඒ නිගමන තුළ මේ සැබෑ විමුක්තියක් කියලාත් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ කාරණාවලදී කොහොම මේ කියන්නේ ඒ වගේ දෙයකට යමු වෙන්න ගියාට පස්සේ කොහොම රැවටෙනවද? ඒ නිසා බාහිරින් අවශ්‍යතාවය උපකාරය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් හිතන්නට ඕනේ. මොකද හේතුව අපේ ගෝචරات හැම වෙලෙම හිතන්න අපේ ගෝචරات අපට දැනෙන අපට අපේ ප්‍රායෝගිකත්වය හිතන්න. මේක එක්ක අපි හිතීම යොමු වෙන්නට ඕනේ. වෙන එකක් එක්ක නෙවෙයි. එතකොට අපට දැනෙන කාරණාව ඒක නම් ඒකත් එක්ක හිතන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණාව. ත්‍රිවංශ සරණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ සාකච්ඡාව කරන අතරතුරේ මට පැන නැගුණු ප්‍රශ්නයි තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙම ඇහුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? මොකද එහෙම ආවහම අපි අනිවාර්යයෙන්ම කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේගෙන්ම අසා ඒක මේ නිරවුල් කරගන්න ඕන නිසා තමයි මේ පැන නගන්නේ. එකක් ස්වාමීන් වහන්සේ අර ගද්දෝල බද්ද සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ දේශනා කරා සක්කාය වටේ යන්නේ සක්කාය දිට්ඨිය නිසා කියලා. ඒ කියන්නේ දැන ගැනීම අත්තා කියලා දැන නොගත්තාම කියලා. එතන පොඩ්ඩක් මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නවා නම් ස්වාමීන් වහන්සේ බෙහෙවින් පිං ස්වාමීන් වහන්සේට. එතනදී ගද්දෝල සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ සනිකරම රූප කියන්නේ යෙදීමක එතන පැහැදිලි කරලම් පෙන්වන්නේ යෙදීමක් එක්ක කරුණක් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ බැඳීමේ කෘත්‍යනේ ඉදිරිය තියෙන සක්කායක් කියන කාරණාවක් එක්ක
එතන අර පැහැදිලි කරලා පෙන්නන පංච උපාස්කන්ධයන් කෙරෙහිමනේ යන්නේ කියලානේ පෙන්නන මේ වගේ අසත පුතජනේ පංච උපාස්කන්ධය. ඒතකොට සක්කාය කියන කාරණාව එක්කනේ. ඒ සක්කාය කියන කාරණාවක යෙදීමක් සිදු වෙන්නේ. සක්කායක යෙදීමක් සිදු වෙන්නේ සක්කාය කියන ඒ දැක්ම කියන කාරණාව එක්කනේ. ඒ කාරණාව මේ හේතුඵල ඇටියට කියන්නේ හේතුඵල ඇටියට දකින්නවා කියලා ආයේ චේතනාවකදී මේ කෘත්‍යයක් වෙන්න බෑ. දැන් අපට හේතුඵල හැටියට දැක්ම කියන කාරණාව කියන්නේ හරි. රූපය කියන්නේ මේ විදිහට තියෙන්නේ කියලා හේතුඵල හැටියට දැක්මක් කියලා චේතනාව කියන කාරණාවක යෙදීමක් සක්කායක් වෙලා ඒ දැක්මක් වෙන්න බෑ හපව. එහෙම වුණා නම් ඒ සක්කාය දිට්ඨියමයි. ඒකයි අර කොහෙන් කරකෙවුණත් බල්ලා කනුව වටේ දන්වැලේ බැඳිච්ච සීමාව යනවා වගේ සක්කාය වටේමයි කරකැවෙන්නේ. පංචපාස්කන්ධය වටේමයි කරකැවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ. මොන විදියට හිතන්න ගියත් ඒක වෙන්නේ. මොන විදියට හිතන්න. ඇයි? සක්කාය කියන්නේ අපි අපේ අධ්‍යක්ෂින් අපට ආවේනික සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටි නිඥානක්කන්දි. මෙන්න මේ අපට ආවේනික වූ යෙදෙන කරුණ එක කියන්නේ අපි ගත්තොත් එහෙම සක්කාය කියන නිරෝධය, සක්කාය දිට්ඨිය, නිවන් මඟ. දැන් අපි යෙදින්නේ මේ කරුණෝනේ. මෙන්න මේ හිතන විදිහත් එක්ක කොහෙන් හරි අපට ඕනේ මේ ඒ දකින විදිහක් නිරවුල් කරගන්න. කොහෙන් හරි ඕනේ. ඉතින් අර ඊතර වෙනවා කියන එක අපි කැමති අපිට තියෙන්නේ මම ඉන්නවා මම පස්සේ ඊතර වෙනවා. අපි කියන්නේ අපට ඒ හැඟීම සම්පූර්ණයෙන් යෙදෙනවා. මමනේ ඊතර වෙන්නේ. දැන් මට නෙමෙයි වැදගත්කම තියෙන්නේ. දැන් හිතලා බලන්නකෝ අර බල සංඝාගත සූත්‍රයේදී පෙන්නනවා මෙහෙම කාරණාවක්. ඒ තමයි සෝතාපන්නයත් එක්ක සමාන. සකදාගාමීත් එක්ක සමාන. අනාගාමීත් එක්ක සමාන. රහත් එක්ක සමාන. ඔහොමනේ පෙන්වන්නේ. දැන් හොඳට හිතලා බලන්නකෝ අපට තියෙනව නේද ඊට වඩා වෙනස් කියලා කියන්නේ අපට සෝතාපන්න වුණාට පස්සේ එයා වෙනමයි. දැන් සෝතාපන්න අයත් එක්ක සමානාත්මයෙන් කතා කරන්න තියෙන්නේ. අපට තියෙන්නේ මම සෝතාපන්න වෙනවා. අන්න සෝතාපන්නත්වය වෙනම අපි මනින්න යනවා. ධර්මයේ වටිනාකම කියන්නේ ඒ මනින්න යෑමක් එන්නෙම මම කියන කාරණාවකට නැත්නම් සක්කායකට වටිනාකමක් දෙන්න ගිහිල්ලා. සක්කායක් කියන කාරණාවකට වටිනාකමක් දෙන්න ගිහිල්ලා. සක්කාය කියන කාරණාවකට වටිනාකමක් නොදෙනවා කියලා කියන්නේ දෙන්නේ නැහැ කියලා දෙන එකත් සක්කාය වටිනාකමක් දෙනවා කියන එකක් වෙනවා. දෙන්නේ නැහැ කියලා දෙන එක එහෙම නෙමෙයි. ඒ කියන්නේ අනුගත වීමේ කියන නිවැරදි කෘත්‍ය කියන එක විතරයි සම්නික්‍රම මාර්ගය කියලා කියන්නේ. එතෙක් මාර්ගය කියන කාරණා සිද්ධ වෙන්නේ අපි කොහෙන් හරි අපේ පැත්තේ නිර්වචනයකට කොටු වෙනවා. අපේ දැන් තියෙන කෝණය එක්ක තියෙන අනුගත වීමේ දෙයකට කොටු වෙනවා. ඉතින් ඒක නිසා අර බල්ලා දන්වැල වටේ යන්නාසේ සක්කාය පංචපාස්කන්ධය කියන මෙන්න මේ උපදහවති බව තමයි සිදු වෙන්නේ. ඒ සොකියත්ය දැක්ම දැන් සොකියත් ඒ විදිහට යමුම තියෙන සොකියත් දැක්ම කියන කාරණාව එක්කනේ. සොකියත්වයේ දැක්ම කියන කාරණාව අතහැරිලා සොකියත් නිරෝධය කියන කාරණාව යෙදෙනකොට සකස් වීම කියන නිර්වචනයේ යථාර්ථවාදී ප්‍රඥාවේ ඥානයක් එනවා. ඒක මගේ අත්දැකීමක් නෙමෙයි. ඒක ඇත්තටම ගොඩාක් තීක්ෂණ බුද්ධියක් එතෙන් යොමු වෙන්නට ඕනේ. ඒ නිසා තමයි අර ඊට පස්සේ අර මේ ළඟදී දේශනාව අවසානයේ කරපු දේශනාවේ පස්සති පස්සෝ කියන ඒ ගාතාවත් එක පැහැදිලි කරලා පෙන්නුවේ අපට මූලික ඉඳලා අර යොමු වෙලා හිතන්න ඕන වැඩපිළිවෙලක් හරියට තේරුම් අරගෙන කල්යාණ මිත්‍රයන්ට යොමු වෙලා අන්නේ හිතන්න ඕන වැඩපිළිවෙල දිගට යොමු වෙන්නට ඕනේ. ඒක මූලිකව යොමු වෙන්නේ නැති වුණොත් එහෙම අපි මොකක් හරි හේකින් ආයෙ මැනලා සිංග ගන්න යනවා. ඉතින් ඒ නිසා කොහින් ගියත් අපි ඔය සුඛියත් දැක්මක රිංගගෙන යෙදিলা ඉන්නවා. ඒක අපට අහු වෙන්නේ ඇයි? අපිමනේ අහපො. ඊතර වීම කියන එක නෙමෙයි යෝ නැති. අපිමයි. ඉතින් ඔන්නෝක සිදුණු වෙන්න අපට කොච්චර සත්‍යවාදී බව සහ සත්‍යවාදී ධර්මයක් කියනකොට ඒකට අනුගත වීම. ඒකට අනුගත වීමක් කියනකොට ආයේ අපේ පැත්තේ මැනිල්ලක් නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තව එකක් හරි මේක වැරදි මේක හොඳයි මේක නරකයි මේක ඒ මැනිල්ල එනවනම් අනුගත වෙලා නැහැ.
ඒ මැනිල්ල නොයීමම තමයි සැබෑම අනුගත වීම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් කරා. තව මේ දැන් මේ සාකච්ඡාව අතරේදී අර ධම්මිකා මහත්මිය ඉදිරිපත් කර අර පඬිතයා සහ බාලයා අපි කොහොමද මේ දෙන්නව අඳුරගන්නේ කියලා. පඬිතයා කවුද බාලයා කවුද කියන එක කොහොමද අපිට එහෙම අඳුරගන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක පොඩි ඒ වෙලාවේ මට මේ ආව සිතුවිල්ලක්. පොඩක් ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මම හිතන්නේ මම ඒක විස්තර වශයෙන් අර දේශනාවෙත් පැහැදිලි කරා, අදත් පැහැදිලි කරා. කියන්නේ ඒක මම දෙආකාරයකට පැහැදිලි කරා. එකක් තමයි ලෝකේ මට්ටමින් කියන්නේ සැබෑම බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇටියට ධර්මයක් කතා කිරීමක් නැති යහපත් වටිනා ගුණධර්ම සමාජයේ තියෙන, ඒ කියන්නේ සමාජයේ ලෝකේ ජීවත් වෙද්දී අපි තුමු සමාධිය, සිල් රැකීම මේ සියලුම දේ එක මෙන්න මේවා කතා කරන තැනදී ඒකේ හරි දේ කතා කිරීම පඬිත බවක්. එහෙම නැතුව ඒකේ වැරදි කතා කිරීම බාල බවක්. එතකොට දැන් ඒක ඉන්න පඬිතේකට තේරුම් ගන්න පුළුවන්. ඒක එක පරියායක්. ඒක බාලයා සහ පඬිතයා වටහා ගැනීමම තමයි. අනිත් එක තමයි සැබෑම දහම, තහත්වාදී දහම කියන කාරණාවේදී තහත්වාදී දහම. ඒක චංකී සූත්‍රයෙන් ලස්සනට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටි නිඥානක්ඛන්ති කියන කාරණාවට ගැළපෙන එකක් නා. ඒකට ගැළපෙන එකක් නා. ඒ කියන්නේ ඒක ඒ සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටි නිඥානක්ඛන්ති කියන එක දැන් අපි දැන් ඉන්න තැන. දැන් අපි ඉන්න තැන කියන්නේ අපි දැන් කතා කරන කෝණය, අපි දැන් හිතන විදිහ ඒකට. ඉතින් සක්කාය නිරෝධය වෙන්න පුළුවන්, සක්කාය දිටි ප්‍රහාණය කියලා වෙන්න පුළුවන්, නිවන් දකින්න එක බොජ්ජංග භාවිතා කරන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතන එක. මෙන්න මේකට අනුගත වෙන විදිහට නම් සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටි නිඥානක්ඛන්ති. අන්න එතකොට දැන් ඒකටම අනුගත වෙනවා නම් එයයි තමයි දෙන්නම එකයිනේ. ආයි යොමු වෙන්න ඕනේ නෑනේ. යොමු වෙන්න අවශ්‍යතාවයක් නෑ. මගේ වැටහීමයි එයාගේ දෙකයි දෙකම එකයි. ඉතින් එයා පඬිතෙක් වෙන්න විදිහක් නෑනේ. අන්න ලස්සනට ගැලපෙනවා. එහෙම නැතුව මේ එහෙම නැති වෙන තැනදී යන්න ඒක මොකද්ද ලොකු එකක් තියෙනවා මේකකටවත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියන්නේ මේ අපි දැන් කෝණෙත් එක යෙදෙන්නේ. අන්න එතකොට පඬිතයා යොමු වෙන්න තියෙන අනිතන. අද අපේ ස්වභාවයක නෙමෙයි මේකට ගැලපෙනවා නම් යොමු වෙන එක. ඒක බාලගතිය. බාලගතිය ඒක ඉදිරිපත් කරන එකත් බාලගතිය. ඒකට යොමු වෙන එකත් බාලගතිය. මොකද අපි කැමති සද්ධාරු ජන සවාකාර පරිත්තක දිටිඥාන ඛණ්ඩක යොමු වෙන්න. සම්පූර්ණ එක ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම හරියටම කියන්නේ දැන් අර සස්සදාසන සූත්‍රය පැහැදිලි කරනවා මේක ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ පිණිස නෙමෙයි කියලා ඒකාන්තයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේත් පෙන්නනවානේ. එහෙම නැති වුණොත් එහෙම අපි කැමති වට ඒකට ඇදලා යන්න. මොකද අපි කැමති ධර්මචනස ආකාර පරිත්තක දිටිනිඥානකත් දෙක කියනවනේ. එතකොට අන්න දෙපැත්තම බාල වෙලා බාලයෙක් කියලා. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන් අයින් කරන එක ප්‍රතික්ෂේප කරන එකයි සැබෑම සත්‍යවාදී බවක් යම් මට්ටමකට ඉස්මතු වෙනවා නම් ඉස්මතු වෙන්නේ පඬිතයාගේ අන්නර සද්ධාරුචනස ආකාර පරිත්තක දිටිනිඥානකන්ති කියන එකත් එක්ක ඉස්මතු වෙන දහමක් නෙමෙයි. අන්න ඒක මේ පැහැදිලි කරන ලස්සනටම චංකි සූත්‍රේ. එතකොට කොහොමද දන්නේ නැති ගන්නේ තියෙන්නේ? අන්න යමු වෙනවා. අන්න ගන්න දෙකක් තියෙනවා. අන්න යමු වෙනවා. ඉතින් ඔන්නෝක අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඔක තමයි බාලයයි පඬිතයයි නිර්වචන දෙක. හොඳයි චරවසන්. බොහොම පින් ස්වාමීන් වහන්සේ තවත් පොඩි ප්‍රශ්නයක් මේ මත උනා අපිට ඇයි මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න බැරි කියන එක. ඔය ඉතින් ඒක අපි සත්‍ය තේරුම් ගන්න බැරි අපි හිතන මට්ටම එන්න අඩු නිසානේ. ඉතින් ඒ නිසා අපි ටික ටික දියුණු කර ගන්න ඕනේ. මේක අපි සසරේ අසාමාන්‍ය විදිහට අහු වෙලා ආපු ගමනක් තියෙන තාමත් යන්නේ ඒක. ඒකනේ බුද්ධෝත්පාදෝ දුර්ලභෝ. සද්දම්ම ශ්‍රවණෝ දුර්ලභෝ. කල්යාණ මිත්‍ර සම්පatti දුර්ලභෝ. මම දුර්ලභයි කියලා කියන්නේ හිතට ලැබෙනවා කියන එක නෙමෙයි. අපට නම් අරහෙනුත් හම් වෙනවා, මෙහෙනුත් හම් වෙනවා, අරයාගෙනුත් හම් වෙනවා. දුර්ලභ කොහෙද? තනිකර බුද්ධ වචනේ බොරුනේ. තනිකර බුද්ධ වචනේ බොරු. බුද්ධ වචනේ බොරු අපට ඇත්තක් හම්බෙලා වෙන එක. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. දුර්ලභයි කියන කාරණාව මේ දැන් අපි හිතලා බලන්නකෝ මැණික් එහෙම මැණික් වගේ නෙමෙයිනේ මේ වටිනාකම නේ මේ දුර්ලභභාවය. දැන් මේ පොළොවක් හාරන තැන කොහේ හරි මැණික් තියනවාද? නෑනේ. අපි සමහරවල්ලාට අපි ජීවිතය දක්වා හැරුවොත් මැණිකක් හම්බෙන්නේ නෑනේ. ඉතින් අපිට බණ නම් අහන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒ කට්ටිය දුර්ලභ නෑ. බුදුරන් වහන්සේට වැරදිලා.
ඉතින් ඒක නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. එහෙ ස්වාමීන් වහන්සේ තව මේ හිතපු කාරණාවක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් ඒක අහන්න හොඳද කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් මට හිතුණා ස්වාමීන් වහන්සේගෙන් අහන්න නමුත් කවුරුත් ඒක ගැන දන්න දෙයක්. මේ ඇත්තටම අපි දැන් මේ ඇසිකිලි යන වෙලාවදී මේ දැන් අපිට සිතුන්නේ මට මේ දැන් අපි මේ ශරීරයෙන් පිට කරන්නේ ඇත්තටම අමුතු පාටක නිකන් අමුතු අමුතු ස්වරූපයක දෙයක්. නමුත් අපි මේවා ඇතුළට ගත්තේ නැහැ. කටින් ඒ විදිය දෙයක් ඇතුළට ගත්තේ නැහැ. අපි නිකන් ආහාර වශයෙන් ඝන ද්‍රව්‍ය ඒ වගේ ගත්තේ. නමුත් දැන් මෙතන දැන් පිට වෙන්නේ වෙනත් ස්වරූපයක දෙයක්. ඉතින් ඇත්තටම මේක තේරුනේ මේක අපිට පාලනයෙන් තොරයිනේ මේ වෙන සිද්ධිය. ඒක සිදු වෙන දෙයක්. ඒක ස්වභාවයෙන්ම සිදු වෙන දෙයක් වගේ ඒ විදිය සිතුවිල්ලක් ආව ස්වාමීන් වහන්සේ. මේක හරිද වැරදිද කියලා දිගින් දිගට ටිකක් හිතුණා. මේ ගොඩක් ඒ ගැන හිතුවා. ස්වාමීන් වහන්සේ පොඩක් පැහැදිලි කළා. ස්වභාවයෙන් කියන්නේ ස්වයංක්‍රීයයි කියලා ඉබේ කියන කාරණාවට යමු වෙන්න ඉඩක් දෙන්න හොඳ නැහැ. අපි මෙහිමයි පැති දෙක අපි ගත්තාම එකක් තමයි මේ ඇඟේ ක්‍රියාකාරීත්වය. ඇඟේ ක්‍රියාකාරීත්වයක් කියනවනේ. අපරාධ මම කොහේ හරි ඉන්න ඕන නිසා ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඇඟේ ක්‍රියාකාරීත්වයක් කියන සිදුවීමක වැඩ පිළිවෙල තමයි වෙන්නේ. අපිට ඕනේ අපි කොහේ හරි ඉන්නවනේ. අන්න ඒක නිසා අපි ඉන්නවා කියන කාරණාව වැරද්දයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමයි අපිට ඉබේ කියලා යන්නේ. අපි ඉන්නවනේ කොහේ හරි. අපේ මැදිහත් වීමන්නේ. නෑ මේක ඒ අදාළ කයේ තියෙන ක්‍රියාකාරීත්වයක්. කයේ ක්‍රියා වෙනවනේ. ඉතින් ඒක නිසා අපි අර අපේ මම මැදිහත් වීම කියන එක තියෙන ප්‍රශ්නේ අපිට අයින් වෙනවනම් අර විදිහට නිගමනයකට අපට යන්න ඉඩ නැති වෙනවා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ විදිහට අර හැම වෙලාවෙම අපිට අපි කොහොම හරි හිතන්න ගියත් අර අපි කියන එකනා එතනට එනවා නේද ස්වාමීන් වහන්සේ. ඒකයි අපි හිතීමේ වැරද්ද තියෙන්නේ නේද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක නොවෙන්න අපි පුදුම විදිහට යමු වෙන්නට ඕන. ඒක තමයි දැන් මෙතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. ඉතින් බෙහෙවින් පින් මෙච්චර මහන්සියක් ගන්නවා අපි මේ ඊතර කරන්නට. ඇත්තටම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ඉක්මනින්ම මේ නිවනින් නිවීමට හේතු වාසනා වේවා කියලා මගේ ප්‍රාර්ථනාවයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අපි සායනාංශ මේ ඇත්තට මේ සායනාංශයේ මේ දේශනා කරපු පහුගිය කාල වකවානුවේ දේශනා කරපු දේශනා සියල්ලම වගේ ඇහුවා සායනාංශ මේ මෑතක කරපු දේශනාත් ඇහුවා. ඒකම මේ කියන්න හිතුන කාරණයක් සායනාංශ මේ ඒ සායනාංශයේ ඒ දේශනාත් එක්ක හිතනේවා එක්ක ඇත්තටම සායනාංශ මේ අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා සසර යන සත්වයාට සක්කාය නිරෝධය කියලා හරි සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා හරි. මොකද ඒ සක්කාය නිරෝධය කියන වචනයක් ඇත්තටම මේ සමාජෙ තිබෙත් නැහනේ. සායනාංශය තමයි ඒක ඉස්මතු කරලා පෙන්නුවේ. ඉතින් ඒ වචන එක්කම සමහර විටක ඊතර වෙනවා කියලා හරි අන්න ඒ විදිහට මොනම හෝ වචනයකින් එන තමාගේ අත්දැකීමකට කියන්න එන තමාගේ අත්දැකීමක් කියන්නේ කියන්න එනවා කියලා කියන්නේ තමාගේම අත්දැකීමක්නේ. එහෙම නොවන එකක් නෙවෙයිනේ. ඉතින් අන්න ඒ වගේ සද්දා රුචි අනුසවාකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානක්ඛන්ති එක්ක තමාට ආවේනික වූ ස්වාධීනත්වයක් එක්ක ලැබෙන විදිහකට නොවි අර බල්ලා අවුවේ ඉඳලා හෙවණට ගියා වගේ වෙන්නේ නැති විදිහට යනවා කියන්නේ මොකද්ද? එනවා කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? දකින්නවා කියන්නේ මොකද්ද? ආදී වශයෙන් සත්‍යයක් සෙවීමේ වැඩපිළිවෙලක් විචක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් පෙන්වමින් ඇත්තරම මේ වගේ ධර්මයක් කියන උත්තමේ මේ තුන් ලෝකයේම කොහෙවත් ඉඳී කියලා මේ මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම එහෙම හිතියක් මේ පෙන්වීම හා සමාන පෙන්වීමක් මිසක් මෙය අභිබවා යන්න පුළුවන් විදිහක් පෙන්වීමක් වෙන්න බෑ. ඒ වගේම මේ තවත් läග ගැනීමකට මේක වැරදි මේන් ඉවත් වෙන්න ඕන මෙය හොඳයි මේ තමයි හොඳම ක්‍රමය කියලා හරි තමාට ආවේනික වූ දැක්මකට සමාදම් කරන්නේ නැතිව පිටිපස්සෙන්ම ඉඳගෙන ධර්මයක් පෙන්වන උත්තමයෙක් තවත් ඉඳී කියලා මම හිතන්නේ නැහැ.
ඒකම සායනාංශ මේ සක්කාය නිරෝධයයි මේ සක්කාය දිට්ඨි ප්‍රහාණයයි කියලා හිතන විදිහක් එක්ක ලැබෙන්න බෑ කියලා සායනාංශය දේශනා කරනවානේ. ඒ වගේම අර ඊතර වීම කියලා හරි ලැබෙන්න බෑ. තමාට තමන් වැදගත් නොවන බව ලැබෙන්න බෑ. ඊතර වීමක් කියලා අත්දැකීමක් එන්න බෑ කියන්නේ අන්න මෙන්න මේ වචන ටික ඇත්තටම මේ රත්තරන් වලටත් වඩා වටිනවා කියලා හිතනවා. මොකද මේ වචන ටික ඇහෙනකොට තමන්ගේ හිතන විදියට සමහර විට රිදෙන්න පුළුවන්. නමුත් මේ වචන ටිකෙන් ස්වාමීන් වහන්සේ දෙන්න හදන අර්ථය ඇත්තටම කාගෙන්වත් මේ ආන්න ලැබෙන්නේ නැහැ. ඇහෙන ඒවා සද්දාරුච්චි අනුසවාකාර දිට්ඨි නිඥානකන්ති එක ගිහිල්ලා ඒවා ලැබෙන ඒවා නිසා. ඉතින් මේ සායනාස මෙවැනි ධර්මයක් මෙවැනි වචනයක් ලෝකයට ඉස්මතු කිරීම වෙනුවෙන් සායනාසේ ඉදිරිපත් වීම ඇත්තටම කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨයි. සායනාස මේ සායනාසයට ධර්මාබෝධයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සායනාස තෙරුවන් සරණයි. හොඳයි සායනාස තෙරුවන් සරණයි. අපි එහෙනම් අවසන් කරමු නේද? දැන් වෙලාව ඉවරයි. එහෙමයි ස්වාමින් වහන්සේ. අද දිනත් ස්වාමින් වහන්සේ උදෑසනින්ම අප වෙනුවෙන් මේ කරන ලද උතුම් සදහම් දේශනාවෙන් අප රැස් කරගත් සියලුම පින් ස්වාමින් වහන්සේටත් ස්වාමින් වහන්සේගේ ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් හිතවතුන්ටත් අවබෝධන් වේවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධය පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා පින් අනුමෝදනය සිදු කර මේ දේශනාව අවසන් කරන්න ලෙසට. ත්වන් සරණයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි. අදත් අපි මේ හිමිදිරි උදෑසනම බුදුරයන් වහන්සේගේ ධර්මයේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ සඳහා අපට විශාල පිනක් රැස් වෙනවා. ඒ වගේම හිතන ක්‍රමයක් ධර්මයට උපකාර වෙන වැඩ පිළිලක් සිද්ධ වෙනවා. ඉතින් මේ තුලින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවටම පින් කැමති දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ මෑතියුගේ පහළ වන මහ යතිවරුන් වන අපවත් වදාළ අතිපූජනීය ඩෙන්මාර්ක් ඥානදීප මහ යතිවරයන් වහන්සේට කටුකුරුන්දි ඥානানন্দ මහ යතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ඒ වගේම අපට මේ සඳහා මේ අවස්ථාව මේ පරිසරය සකස් කරපු ඒ ගායනපතිවර මහත්මයාගේ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුඛී සූපත් භාවයටපත් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට, උපාධ්‍යාය උත්තමයන් වහන්සේට, ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සාකච්ඡාව සඳහා ආරාධනා කරලා මේ විදිහට පරිසරයක් සකස් කරපු ගයන් පොතුවැර මහත්මයාට, ඒ වගේම අස්තික පොතුවැර මහත්මයා, ධම්මපාල පොතුවැර මහත්මිය ආදී කොටේ පොතුවැර පවුලේ සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාටමත් ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. අපට ධර්මයේ දානය සඳහා උදව් කරන සියලු දෙනාටමත්, ඒ වගේම අපට නිරන්තරයෙන් සිව්පසින් අපෝපකාර කරන සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ආදී කොට දෙස් උදව් කරන සියලු දෙනාටම, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරන් වහන්සේගේ අසාමාන්‍ය වූ බුද්ධානුභාවයෙන්, ධර්ම රත්නයේ උතුම් ධම්මානුභාවයෙන්, සංඝ රත්නයේ සංඝානුභාවයෙන්, ඒ වගේම මේ අපි රැස් කරගත් පුණ්‍යානුභාවයෙන්ද මේ මිතුවක් කාලයක් අපි රැස් කරගත් සියලු පුණ්‍යානුභාවයෙන්ද, ඒ වගේම මත් මේ උතුම් ධර්මයේ ඒ විදිහටම ඉදිරිපත් කරන්න ඕනේ කියන හැඟීමෙන් පැහැදිලි කරන්න. ඉතින් ඒ සත්‍යයි. ඉතින් ඒ සත්‍ය අනුභවයෙන්ද මේ ලෝකයේ ශ්‍රී ලංකාවට උදා වෙ තිබෙන කොරෝනා වසංගත බිදුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.